සෝම්පාල මහත්තයා මේ ඔබතුමා ගතේ තියෙන වී පොකුරු කිහිපයක් නේද? ඔව්. මෙතන වී කරල් කිහිපයක්. ඔව්. එතකොට මේ එකම වර්ගයේ වී කරල්ද නැත්නම් විවිධ සහල් වර්ග වලින් එකම වර්ගයේ උතන කරල් දෙකක් තියෙනවා. විශේෂ මාවියක් අනිත් එක සේරම එකම වර්ගයක්. මොකක්ද විශේෂය? දැන් විශේෂයක කියන්නේ මෙතන මේ දම් පාට වගේ ඔබතුමාට පේනවද? මෙන්න මේ කරල් දෙක. අපි පෙන්නමු. එකක් ඇති. පේනවද දම් පාට එක? මෙතන ඔන්න අන්න එක. මේක බොහොම පැහැදිලිව තියෙනවා දම් පාට නේ. ඔව්. ඒක තමයි මේ නීලගිරි කුරුවි. නීලගිරි කුරුවි. ඔය කුරු කියන වචෙන්ට දැන් කියන්නේ සම්බ කියලා. සම්බ කියලා. දැන් කුරු හොඬර වාල, කුරු හාතිලි, කුරු මාවි කියලා තියෙනවනේ. ඒ කුරු කියන්නේ සම්බ කියන එක. මේ වී කරල මේක වී ටික දම් පාටට තියෙනක බොහොම පැහැදිලිව මේ තියෙන්නේ. මේක දැන් මේ පරිභෝජනය කරලා තියෙන මේක මේ බිහි වෙලා තියෙන්නේ අපේ රටේ නීලගිරිය කියන කොටසේ. නීලගිරිය. එහෙ වගා කරපු සම්බය තමයි නීලගිරි සම්බ කියන්නේ. එතකොට මේක පොකුරු මල්. මොකද්ද පොකුරු මල්? පොකුරු මල් කියලා කියන්නේ මේකේ පොඩි පොකුරක මල් වාගේ කනකොට බොහොම කටට සියුම්. එතකොට පොඩි පොකුරක වී යට 15ක් 20ක් තියෙනවා. ඒකත් මාවියක්. මාස 6ක් පහමාරක් අතර යනවා. ඕකේ විශේෂත්වය තමයි මේ ඕක පීදෙන්නේ දෙසැම්බර් මාසෙ විතරයි. මේක පීදෙන්නේ දෙසැම්බර් මාසෙ විතරයි. අපි දැන් මාස 10කට ඉස්සෙල්ලා වැඩ කළා කියමුකෝ. හැදිලා ඇවිල්ලා දෙසැම්බර් වල තමයි පීදෙන්නේ. අර සූර්යයා මකර නිවර්තනයේ යද්දී තමයි පීදෙන්නේ. මේ පොකුරු මල් කියන්නේ. පොකුරු මල් කියන්නේ. එතකොට මේ නීලගිරි මොකද නීලගිරි? නීලගිරි කුරුවි. නීලගිරි කුරුවි කියන එක ඕන කාලෙක නෑ. මාවි වර්ග සේරම ලංකාවේ තියෙන 4 මාසෙත් ඇතුළත දැන් හොඬරවල් වායක පීදෙන්නේ අනිත් දවස්වලට. ඒකට අවශ්‍ය ආවේනික විශ්ව ශක්තිය එන්නේ මේ මාසෙට. සූර්ය ශක්තිය එන්නේ මේ මාසෙට. එතකොට තමයි ඒකේ මේ අදාළ පරිණත වීම වෙලා මේ පීදෙන්නේ. හරි. එතකොට දැන් ඔබතුමා මට මේ දුන්න පත්තරේ මේක කවද පත්තරයක්ද මේ? ඕක දැන් අවුරුදු 7-8කට ඉස්සර පත්තරයක්. හොඳයි. මේකේ තියෙනවා නෙල්ලි පොකුරු මල්. ඔව්. දැන් ඔබතුමා ඔය පෙන්නපු එක. ඔව්. මේ වී වර්ගේ. ඔව්. කටුපොත නෙලිබෑවේ වගා පරේෂකයෙක් සාර්ථක වී විශේෂයක් හඳුන්වා දෙයි. වසවිසෙන් තොරව සාර්ථකව වගා කළ හැකි මාස 7ක් වයස මා වී විශේෂයක් කටුපොත හෙලිබෑව ප්‍රදේශයේ වගා පරීක්ෂකයෙකු විසින් සොයාගෙන ඇත. නෙලිබෑව පදිංචි සෝමපාල හේරත් මහතා පරිසර හිතකාමීව වගා කටයුතු සිදු කරනු ලබන ගොවි මහතු වන අතර ඔහු නානාවිධ පර්යේෂණ මගින් නවතම සොයා ගැනීම හඳුන්වා දීමටද සමත් වූ අයකි. මෙවර සෝමපාල මහතාගේ නවතම සොයා ගැනීම මා වී විශේෂයකි. නෙල්ලි පොකුරු මල් නමින් හඳුන්වා ඇති මෙම වී වර්ගයේ වී කරලේ වී ඇටය මතුවන ස්ථානයේ වී ඇට රැසක් මතුවීම විශේෂත්වයකි. අපි පෙන්නමු. එතකොට මේ තියෙන්නේ ඒ පොකුරට තියෙන දැන් කිනිත්තක් ගත්තාම කිනිත්තේ දැන් ඔය ආග බලපුවාම 1 2 3 4 5 6 7 8ක් තියෙනවනේ. දැන් එක එක වී ඇටේනේ සාමාන්‍ය කරලක තියෙන්නේ. දැන් මේ නීලගිරි සම්බයකේ එක එක තියෙන්නේ. නීලගිරි සම්බයකේ එක එක බොහොම පැහැදිලිව තියෙනවා. මේ දම් පාටට බොහොම මම හිතන්නේ මේක ලයිට් එකකින් හරියට පේනවද කියලා මේක අපේ වීඩියෝ එක බලන්න. නමුත් අපිට බොහොම පැහැදිලිව පේනවා දම් පාටට තියෙනවා. දැන් මේ පොකුරු මල් එකේ එම නෙවෙයි පොකුරුමයි තියෙන්නේ. පොකුරුමයි තියෙන්නේ. මේකට නම දැම්මේ කොහොමද? මේකට මේ පොකුරු මල් කියලා ඉස්සර නම තිබුණා. ඒක හැබැයි ඉතින් මේකටමද කිව්වේ කියන්න දන්නේ නැහැ. ඉස්සර අපි කියලා මතකයි. මේක නෙල්ලිබෑවේ ආයෙන් මම හොයාගත්ත නිසා නෙල්ලි කියන ටික දැම්මා. වී වලටත් නෙල්ලි කියලා කියනවා දෙමළෙන්. එතකොට නෙල්ලි පොකුරු මල්. එතකොට ඔබතුමා මේ පිළිබඳව පරීක්ෂණ කරනවා. අවුරුදු ගණනාවක් තිස්සේ දේශීය බීජ වර්ග වගා කරනවා. මිනිසුන්ව වගා කරන්න පොළඹවනවා. බොහොම සාර්ථක අස්වැන්නක් දැන් අපි පෙර වැඩසටහනේ පෙන්නපු වගේ අපි පෙන්නුවා. එතකොට පත්තරවලත් ඔබතුමාගේ ගැන සඳහන් වෙනවා වාර්තා කරනවා. එතකොට මේකේ තියෙනවා නෙල්ලි පොකුරු මල් නමින් හඳුන්වා ඇති මෙම වී වර්ගයේ වී කරලේ වී ඇටේ මතුවන ස්ථානයේ වී ඇට රසක් මතුවීම විශේෂත්වයකි. සම්බා වර්ගයට අයත් මෙම වී මාස 7ක් පමණ වයස වන අතර වගාව සඳහා වස විස වර්ග හෝ රසායනික පොහොර යෙදීම අවශ්‍ය නොවේ. රසායනික පොහොර යෙදීමේදී ගොයම නිසි කලට පෙර පෙරලී යෑමේ ප්‍රවණතාව වැඩි වන බව සෝමපාල මහතා මව්බිමට පැවසීය. තමන් උපන් ගම නෙලිබෑව වන හේයින් සහ ද්‍රවිඩ බසෙන් වී වලට හඳුන්වනු ලබන අරුතද ඇතුළත් මෙම වී වර්ගයට නෙල්ලි යන නමත් වී කරල මල් පොකුරක් ලෙස දිස්වෙන හේයින් නෙල්ලි පොකුරු මල් වශයෙන් වී කරලට නම් යෙදූ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සෝමපාල හේරත් මහතා මේ කන්නේදී හලාවත ප්‍රදේශයේ අක්කර 25ක පමණ විශාල වෙල්යායක මාස 6ක් වයස වෙනත් මාවී වර්ගයක් වගා කර සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බවද පැවසිය. එතකොට හලාවත ප්‍රදේශයේ. හලාවත ප්‍රදේශයේ. දැන් මේ අද අපි ඇවිල්ලා ඉන්නේ දැන් මේ හොරෝපතාන අනුරාධ මේ උතුරු මැද පළාත නේද? උතුරු මැද පළාතේ හොරෝපතානේ ගම වෙන්නේ ඕලු ගස්කඩ කම. එතකොට මේ තියෙන්නේ මෙතුමා ගැන මේ පත්තර වාර්තා කරුවන් සඳහන් කරලා තියෙන නෙල්ලි පොකුරු මල් වී කරල. හොඳයි. අපි මේව ගැන කතා කරමු. සෝමපාල මහත්මයා අපි මෙතනින් කතාව ආරම්භ කරනවා. මේ හෙළ ගොවිතැන ගැන මේ මාවී වර්ග ගැන මිනිසුන්ව දැනුවත් කරන්න නැවතත් මේ රටේ අතීතයේ පාවිච්චි කරපු අතීතයේදී අපේ මිනිස්සු ආහාරයට ගත්තු හෙළයින් ආහාරයට ගත්තු හෙළ සහල් පිළිබඳව හෙළ ගොවිතැන පිළිබඳව මෙතෙන් පටන් අපි විස්තරාත්මකව ඔබගේ ගැටළු වලට සහ මෙතුමන්ලාගේ මේ දැනුම තාක්ෂණය යථාර්ථය තුළින් අපි අපේ රට හමුවේ අපේ මිනිස්සුන්ට දැනුවත් කරන්න අපේ වැඩසටහන් මාලාව ආරම්භ කරනවා. මිත්‍යාවෙන් එහා යථාර්ථයට දැන් මේ අපි මාස 4-5කට ඉස්සෙල්ලා මේ කුඹුරියාවේ වැඩ පටන් ගත්තානේ. දැන් අදහස් වෙන්න නෙලනවා. දැන් ඔබතුමා ගිහිල්ලා බැලුවා ඒක. දැන් ඉතින් අපි ටිකක් මේ වී වගාව ගැන සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතන නිසායි මේ. මොකද දැන් අපේ පළවෙනි වැඩසටහන දැම්මට පස්සේ මිනිසුන් ගාක් ප්‍රශ්න අහනවා. මිනිසුන් ප්‍රශ්න ඒ කියන්නේ යොමු කරනවා. ඒ ප්‍රශ්න වලට අපි පිළිතුරු දෙන්න ඕනේ. දැන් සෝමපාල මහත්තයම කිව්වා තාක්ෂණික දැනුම හොයන ගොවි මහත්තුරුන්ට ඒ දැනුම දෙන්න වැඩසටහන් මෙතන පවත්වනවා සහ දැනුම දෙනවා. ඒ පිළිබඳව මිනිස්සු අහපු ප්‍රශ්න වලට ඔබතුමා උත්තර දෙන්න ඕන. ඔබතුමාට දැන් ඒ වගේ පැනලා යන්න බෑ. ඔව්. හරි. අපි කතා කරමු. දැන් ජනිත් මහත්තයා මේ ගොවිකමයි ගොවිතැනයි කියලා දෙකක් තියෙනවා. ගොවිකම තියෙන්නේ ගොවිය ගාව. ගොවිතැන තියෙන්නේ කුඹුරේ වෙන්න පුළුවන්, රටේ වෙන්න පුළුවන් එහෙම. හැබැයි ඉතින් ගොවිතැන කියන එක ගොවිකම තමුන් ගාව නැත්තම් මේ අපේ ගොවිතැන නම් කරන්න බෑ. රටේ ගොවිතැන කරන්න පුළුවන් වෙයි. මේ කොහෙන් හරි ඇමරිකාවෙන් හරි කොහෙන් හරි පෝර ගෙනල්ලා කුණාසක් ගෙනල්ලා ඒ වස විස භාවිතා කරලා ඒක කරන්න පුළුවන් වෙයි. ගොවිකම ඒකට අවශ්‍ය නැහැ. ඒකට ඕන නීති රීති සම්ප්‍රදායක් ඒ සැපයුම් සල්ලි දීලා ගන්න ඔය වගේ දෙයක් නේ. නමුත් අපේ මේ පාරම්පරික අපේ රටටම ආහාර සඳහා ජනනය වෙච්ච මේ දේශීය වී වර්ග වලට එහෙම වගා කරන්න අවශ්‍ය නැහැ. අපි පිටින් මේකට පොහොර හරි තෙල් හරි ගේන්න අවශ්‍ය නැහැ. ඒකට ගොවිකම තමයි අපි ගාව තියෙන්න ඕන. ගොවිකම කියන්නේ කෘෂි කර්මය කියලා දැන් භාවිතා කරන්නේ. කෘෂි කර්මය කරන්න ඒ අවශ්‍ය දැනුම. අපේ කුඹුර ගැන, අපේ කන්න ගැන, අපේ වැස්ස ගැන, අපේ දැන් ඔය තියෙන ආකාශමික බලය මෙහෙයව ගැනීමට ගොවියා දැනගත යුතු පංචාංගය ගැන. ඒක බොහොම වැදගත් දෙයක්. ඉස්සර අපේ හැම ගොවි ගෙදරකම පංචාංග ලිතක් තිබුණා. ඒ පංචාංග ලිතේ ගොවියා දැනුවත් කිරීමක් තමයි තියෙන්නේ මේ ගොවිකම පිළිබඳව. ඉතින් ඔය හැම දෙයක්ම අපි කිව්වට රසවත් කතාවක් විදිහට අහගෙන හිටියට ඒ ගොවි මහත්තුරු ඒකට හිත යොමු කරන්නේ නැහැ. මොකද හේතුව එහෙම මේකේ මේ දැනුමක් ලබා ගන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ තෙල් ටිකක් ගැහුව පොර ටිකක් ගැහුව එහෙම කරන එකක් තමයි බොහොම ලේසියෙන් අමතර දෙයක් විදිහට ගොවිතැන කරන්නේ. ප්‍රධාන දෙයක් විදිහට ගොවිතැනක් කරන්න රජයෙන් ඒක උළුප්පල ගන්නෙත් නැහැ. හැබැයි දැන් ඉතින් පොඩි ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් මිනිස්සු සේරම මේ අතරමං වෙලා තමයි මේ ප්‍රවණතාවය ඇති කරගත්තේ. ඉතින් එතකොට අපි කතා කරන්න ඕනේ මේ ගොවිකම කියන්නේ මොකක්ද කියලා. එතකොට දැන් අපිට තියෙනවා ආහාර භෝග වර්ග දෙකක් ප්‍රධාන වශයෙන්. එකක් තමයි මේ භව භෝග කියන එක. අනිත් එක තමයි බුද්ධ භෝග කියන එක. ඕකෙන් ඉස්සර මුල් තැන දුන්නේ බුද්ධ භෝගයට. දැන් මුල් තැන දෙන්නේ භව භෝගයට. දැන් ඇයි එහෙම? අපේ මිනිස්සු ඇයි එහෙම වෙනස් වෙලා තියෙන්නේ? එහෙම වෙනස් වෙලා තියෙන්නේ ඉස්සර ආහාරයක් විදිහට තමයි මේක නිෂ්පාදනය කළේ. තමුන්ගේ ඥාතීන්ට, තමුන්ගේ පවුලේ අයට, තමුන් වටේට තමුන්ට උදව් කරන අයට බෙදන්න ගම රාළලා ගම මහත්තුරු ආහාර මෙහි කියලා හිටියා ගම් ප්‍රධානී. ඒතකොට ඒගොල්ලෝ වගා කරනවා අනිත් අයත් උදව් වෙනවා. ඒක කැමරට තමයි බෙදා හදාගන්නේ උඟක් දුරට. අලෙවියක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකෙදි මේ බුද්ධ භෝග කියන එකේ අදහසක් තිබුණා මේ බුද්ධ භෝගේ මේ වගේ වැදගත් කියලා. දැන් මට පොඩි කාලේ අපේ තිබුණා මේ ආප්ප කඩයක්. අම්මා උදේට ආප්ප ටිකක් උයනවා මේ
ඉතින් සමහර අය ඔක සල්ලියුටර් ගෙන්න අපිත් කනවා ඔය පැත්තේ ඉන්නවා පිටින් ආපු කෙනෙක් ඔය පොල් මැස් එක වැඩ කරන්න එයා ආවා උදේ කඩේට අම්මා කිව්වා කෙල්ලේ ආප්පයක් කාපන් කියලා එයා කිව්වේ මොකද්ද මට හොඳට මතකයි අක්කේ මම මාවි හාල්පත් කාලා ආවේ ආප්පු නැහැ කියලා ඒ තරමට මේ මාවි හාල් කියන එක දැන් නොකෑවත් සමහරලාට ලොකු ගරුවක් තමයි මේ මාවි හාල්පත් උදේට කෑවා කියන එක උදේට කන්නේ එතකොට ඒක බුද්ධ භෝගයක් කියලාත් මම කියවනේ ඒතර බුද්ධ භෝගයක ලොකු විශේෂත්වයක් තියෙනවා ඒක මේ සමහරට මේක ධර්මයට සම්බන්ධ ඇති ලස්සන හිමවතේ මාවී පැසෙන්නා කිව්වේ අපේ මිනිස්සුනේ නේද? ඔව් අන්න මාවී ගැන එහෙම කියලා තියෙනවනේ ඉස්සර මිනිස්සු වර්ණනා කරලා තියෙනවනේ. ඉතින් මට පොඩි කාලේ නම් මේ මාවී ගැන ලොකු උනන්දුවක් තියෙන මිනිස්සු කරන්නේ. අපේ තාත්තලා ඉදි මුල් කාලේ කළා පස්සේ කාලෙකදී අර රසායනික පෝර සහ මේ අභිජන්‍ය කරපු මේක ඒක යට ගියාට මගේ සිහිනයක් වායි තියෙනවා මේ මාවී වගා කරන. ඒක තමයි මම අර වී වර්ග හොයාගන්න උනන්දු උනේ. ඉතින් මේ මාවී බුද්ධ භෝග. ඔය බුද්ධ කියන එකේ අදහස ඔය ධර්ම විස්තර කරන බව උද්ද කියන්නේ. බව උදුරා දාන්න උදව් වෙන ආහාරයක් ඒක. ඒතර භවභෝග කියන්නේ භවය හල්ලා ගන්න. අපිට ජීවත් වෙද්දී භවය හල්ලා ගන්න දරුවෝ හදන්න ඕනේ, දේපොළ රැස් කරන්න ඕනේ, දේපොළ මදි නම් අනුන්ගේ කාර්යය මිල දීලා ගන්න හරි, හොරකම් කරන්න හරි, මේ වංචා කරන්න හරි. එතකොට ඒ හැකියාව වෙන්නේ භවභෝග වලින්. බුද්ධ භෝගයෙන් වෙන්නේ ඒක පරිපාලනය කරගෙන ප්‍රඥාව වැඩි දියුණු වෙන ආහාරයක්. මේ ආහාර පදාර්ථ වලින් තමයි අපේ හැඟීම් මනසෙන් මුල් වෙනවා කියන්නේ. මනසෙන් ආය කය මෙහෙවන්නේ වචනය මෙහෙවන්නේ ඉතින් එතකොට මාවී කියන එක හැමදාම අපිට වගා කරන්නත් බෑ කවදා වගා කළත් අපි අවුරුද්දක් වගා කළත් අවසානයේ දෙසැම්බර් මාසේ තමයි ඒක පළ දරන්නේ ප්‍රඥාව අවදි කරගන්න නම් කායික සුවය ඊටාම වැදගත්. කායික සුවය ඊටාම වැදගත්. කය නිරෝගීව තියාගන්න හොඳ ආහාර වේලක් වැදගත්. ඒ ආහාර වේලදී වසවිසෙන් තොර ආහාරයක් ලබා ගැනීම ඊටාම වැදගත්. එතකොට ඔබතුමන්ලා වගා කරන්නේ වසවිසෙන් තොර අපේ රටේ දේශීය සහල් වර්ග. සහල්. ඔව්. එතකොට දැන් මේ මාවි වල තවත් සුවිශේෂී දෙයක් තමයි මේක මේ දැන් අපේ ගොවි ක්‍රමයේ තියෙනවා බාහිර ග්‍රහ බලපෑම් සහ අභ්‍යන්තර ග්‍රහ බලපෑම් කියලා සාමාන්‍ය පාඩමක් කිව්වොත් වැරදි නෑ. අපේ තාත්තලා කතා කරද්දී අපි මේ වගේ පිළේ ඇඳක් තියාගෙන හරි නිදාගෙන අහගෙන ඉන්නවා. ඒගොල්ලෝ රෑ 8-9 වෙනකන් ඒ හිතවත් අය ඇවිල්ලා මේ වෙන ගම් මහතුරු හරි මේ ඔය කතා කරන ආගත් දැනුම තමයි අපිට තියෙන්නේ. ඒගොල්ලෝ විස්තර කරනවා මේ බුද්ධ භෝග වලට වඩා වැදගත් වෙන්නේ බාහිර ග්‍රහයෝ. භව භෝග වලට වඩා වැදගත් වෙන්නේ අභ්‍යන්තර ග්‍රහයෝ. ඒතර අභ්‍යන්තර ග්‍රහයන්ගෙන් අපි විස්තර කරද්දී ඕක දැනගන්නට ඕනේ මේ ගොවිතැනට බහිනවනම්. සමහරට මේ ග්‍රහයෝ කියනකොටම ඉතින් මේකේ තියෙන වැඩක් ඇති කතාවක් නෙවෙයි කියලා සමහර අය ඈත් වෙනවා මේකෙන්. ග්‍රහයෝ කියලා කියන්නේ අපිට පේන ග්‍රහ වස්තු. ඒ ග්‍රහ වස්තුයි අපේ පොළොවයි ඉරයි හඳයි මුල් වෙලා තමයි අපේ මේ පස සරු කරලා අපිට අවශ්‍ය පදාර්ථ ලබා ගන්න පුළුවන් විදිහේ භෝග මේ පොළොවේ බිහි වෙන්නේ. ඔව් දැන් ඔබතුමා මම මුලින් ඔබතුමාත් එක්ක කතා කරනකොට කිව්වා අර පසේ යූරියා නිෂ්පාදනය කරන්න, ඒ පසේ පෝෂක පදාර්ථ නිෂ්පාදනය කරන්න මේ අකුණු මේ වැස්ස ඒ වැහි වැටෙන කාලය ඒව හරියටම තීරණය කරන එක බොහොම වැදගත් කියලා. බොහොම වැදගත්. බොහොම වැදගත්. දැන් මේ ග්‍රහයෝ අපිට වැදගත් නවග්‍රහයෝ කියලා අපේ ඉස්සරින් නම් අපේ තියෙනවානේ මේ වෙදකමේ තියෙනවා. එතකොට සාමාන්‍ය දේවල් තියෙනවා ග්‍රහයෝ 9 දෙනෙක්. ඔතනින් ග්‍රහයෝ 7 දෙනෙක් ඉන්නවා ස්වාභාවික දෙන්නෙක් ඡායා විදියට යම් කිසි සංසිද්ධියක් මත පත් කරගත්ත අය. එතකොට ඔය ග්‍රහයෝ 7 දෙනාගේ මේ ආකර්ෂණය මත තමයි අර පෝෂක වායුන් විදියට හැදෙන්නේ. එතකොට ඒවා කන්න ආරම්භ වුණාම අහසෙන් පොළොවට මේ නයිට්‍රජන් වායුවත් එක්ක එකතු වෙලා පොළොවට ප්‍රවාහනය කරනවා. අකුණු ගැසීමෙන්, විදුලි කැටීමෙන්, අර අක්වැස්ස වැටීමෙන් එහෙම වෙනවා. එතකොට අන්න ඒක තමයි අපේ කුඹුර පෝෂණය කරන්න අපි උපකාර උදව් කරගන්නට ඕන. ඒකට හරි වැදගත් වෙනවා කන්නේ ආරම්භය. එතකොට දැන් ඉස්සර කියලා තියෙනවා මාවි විතරක් වගා කරද්දී. මෙන්න මෙහෙම කවියා. දැන් ඔය කවිය කියන්නේ මේ ගොවිතැන සංවිධානය කරගන්න හැටි ඉස්සර එක කන්නයි වගා කළේ. පස්සේනි කන්න දෙකක් වගා කරන්න පටන් ගත්තේ. දැන් මේකේ කියනවා මෙන්න මෙහෙම. වෙසක් පොසොන් මාස බිම් තෝරා ගන්න. ඒ කියන්නේ ගොවි මහතුරුන්ට ওই පැත්තේ කුඹුරු ඈත් තියෙනවා, මේ පැත්තේ කුඹුරු තියෙනවා, මේ පැත්තේ කුඹුරු තියෙනවා. ඒවා පෝෂණය වැඩි වෙලා, පෝර වෙලා තියෙන ගිය කන්නේ වැඩ නොකොල ඒවායේ කුඹුරු මොකද්ද කියලා හොයා ගන්න. වෙසක් පොසොන් මාස බිම් තෝරා ගන්න. ඇසල නිකිනි මාස මුල් හීහා ගන්න. එතකොට ඒ කාලේ බිම් හීයාන එක, දෙහි යාන එක ඒවා කරගන්න. නිකිනි මාසේ වැටකොටු තර කරගන්න.
නිකිණි මාසය කියන්නේ පායන වෙලාව. ඒ වෙලාවේ වැටවල් හදා ගන්න ඕනේ. වප් මාස පුරා වපුරන් අටු පුරවන්න. ඒතර වප් මාසේ පහ වුණොත් වපුරන්නේ නෑ. හැබැයි දැන් වප් නෙමෙයි ඉල් නෙමෙයි උදුවප් මාසේ තමයි දැන් මේ සමහර අය වපුරන්නේ. මොකද හේතුව ඔය රජයේ නීති රීති අනුව ජලාශවල මේ වතුර පිරුණාම ඊට පස්සේ ජලය දෙනවා හරි මේ කියලා. එතකොට අර අපේ ඒ ක්‍රමයට ඉස්සර එක සැරයක් වගා කරද්දි වප් මාස පුරා වප් මාසෙත් නම් කළා දෙනවා වපුරන මාසේ වප් මාසේ. වප් මාස පුරා වපුරන් අට පුරවන්න කියලා. එතකොට මේ ඔය කවිවල අපේ හෙළ කවිය තුල මේ වගාකම පිළිබඳව වගාව කරන්න ඕනේ කොයි කාලයේද පිළිබඳව වැස්ස පිළිබඳව සියල්ල සඳහන් වෙලා තියෙනවා. ඔව් එතෙන්දි බලන්නේ දැන් ඉස්සර කුවිය රසායනික පොර භාවිත කළේ නැහැ. අර ස්වාභාවික ඒ කාලේ ඉතින් ඉඩම් වැඩියෙන් තිබුණා මේ ජනගහනය අඩු වෙන්නත් පුළුවන්. ඒක නිසා මේ මොකද්ද හොඳ කුඹුර කියලා තෝරගන්න කියනවා. ඒක තෝරගන්නේ මාස ගානකට ඉස්සෙල්ලා. මාස දෙකක් තිස්සේ සීසානවා. ඒ සීසාන්නේ අර කුඹුරට අර ආකාශමික බලය හරහා අර දැන් ඔය වර්තමානයේ කියන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, සිලිකන් ඕවා මේ පොළොවට ඇවිල්ලා තැම්පත් වෙන්න. දැන් මේ කළු පාට කියලා තියෙනවනේ. දැන් රොම් මඩ කියනවා කළු පාට, කොම්පෝස් කියනවා කළු පාට. ඔය පොළොව කළු පාට වෙන්න ඕනේ. අපි නිකන් අලුත් පොළොවක් ගත්තොත් රතු පාටයි. ඕක අපි හාලා පෝර කරලා මේක ඔන්න කළු වෙනවා. ඒතර කළු වෙනකොට තමයි අර අහසින් අර ග්‍රහචාරය හරහා එන අර පෝෂක වර්ග වතුරක් තියෙනවා නම් වතුර හරහා ගිහිල්ලා පොළොවේ රැඳෙන්නේ. ඒතර කළු පාට කියන්නේ හියුමස් නේ. හියුමස් තියෙනවා නම් ඒක රඳවාගෙන තියාගන්නවා. හියුමස් නැත්නම් ඒක අයිසරයක් ඉර මගින් ආපහු ගන්නවා. මේක චක්‍රාකාරව වෙන දෙයක් වායුන් විදියට එනවා වායුන් විදියට යනවා. වායුන් විදියට එන එක අපි පොළොව සකස් කරලා තියෙනවා නම් පොළොවේ රැඳිලා පොළොව සරු වෙනවා. ඒ සරු වෙනවා කියන එක දැනගන්නේ අපි මේ ඉස්සර නම් එහෙම හාලා ඉවරලා දැන් පදම් වෙලාද කියලා බලනවා වී බිමට දාන්න. කොහොමද පදම් වෙලාද කියලා බලන්නේ? අපි ඊයේ පෙරේදා කුඹුරේ ඇවිද්දානම් මඩේ ඒ අඩිපාරවල තියෙන මඩේ ඉරලා ඒ වගේ පැත්තක් සුදු පාට පැත්තක් රතු පාට පණුව හැදිලා ඉන්නවා. ඒගොල්ලෝ නයිට්‍රජන් කාරක ජීවීන්. ඒගොල්ලෝ හැදිලා නැත්තම් තව පොළොව සරු වෙලා නැහැ. අර ආකාශමික බලය මත. එතකොට අයසරයක් ගමරාලා කියනවා මේ තව හියක් හාන්න ඕනේ කියලා ආයෙත් පදම් කරනවා. සමහර විටක ඒත් හරියන්නේ නැත්නම් ආයේ කොළ රොඩු අරාමියව දාලා කුඹුර පදම් කරලා ආයෙ තියෙනවා. ඒකයි අර කල් තියා පටන් ගන්නෙ. ඉස්සර ජල ප්‍රශ්නයක් එහෙම තිබුණේ නැහැ. හොඳට ජලය තිබුණා. ඒතර කාලයක් ගත වෙනවා. කාලයක් ගත වෙනවා. එතකොට දැන් අවුරුදු දෙක සැරේනේ වැඩ කරන්නේ. ඒක තමයි වෙසක් පොසොන් මාසෙ තෝරගෙන ඇසල නිකිණි බිනර වප් මාස 4ක් ගිහිල්ලා. වප් මාස පුරා වපුරන් කියන්නේ කිව්වේ. ඒතර බලන්න කුඹුර සරු කරු විදිය. ඊට පස්සේ ඉතින් අපේ උසට මට මතකයි කරල් හැදිලා පැහිලා කපලා අවුරුද්දට මැති වෙන්න වීබී පුරවනවා. පරණ වීබී සේවා ඉතින් අර නැති බැරි අයට දෙනවා. අස්සනු නෙලන්නේ කොයි කාලේ වගේද? අස්සනු නෙලන්නේ අනිවාර්යෙන් මේ ජනවාරි මුල නෙලන්න ඕනේ. ඒතකොට දැන් ජනවාරි දැන් වප් මාසේ අපි මුලින් වැපුරුවා කියමුකෝ. වප් මාසෙත් ගණනක වප් ඉල් උඳු වප් දුරුතු මාස 4. ඒතකොට මාස 4 වී වප් මාසේ මුල හෝ ඊට මුල මාසේ අග වපුරන්න ඕනේ. පහනම් ඊට ඉස්සෙල්ලා දැන් ඔය පෙන්නපු මාවී නම් ඇසල පුරාවට වපුරන්න ඕනේ. ඇසල පුරාවට වපුරන්නේ එතකොට දැන් යල් කන්නේ අපිට අප්‍රේල් වල වැස්ස තියෙනවනේ. වැස්ස තිබ්බහම වැස්ස ඉවරලා දැන් ඇසල වෙනකොට වැස්ස බොහෝ විට ඉවරයි. නමුත් කුඹුර හාන්න පුළුවන් තෙත ගතිය තියෙනවා. එතකොට හාලා බිඳලා අරගෙන මේවා කරලා නිකිණි ඩෝරේ වේලෙන් ඉස්සලා වීපැල කරනවා කුඹුරේ. නිකිණි ඩෝරේට මැරෙනවා. ඒ මැරෙනකොට ඉතින් හරක් කන්න පුළුවන්, වේලෙන්න පුළුවන්. කැලෑ ගොඩ තියෙනවා නම් කැලේ වැහිලා නිකිණි මාසෙන් පස්සේ බිනර මාසේ එනකොට බිනර කළු වෙනවා, වැස්ස එනවා. ඊට ඉස්සෙල්ලා අරකට ගිනි තියෙනවා. ගිනි තිබ්බම අර වල් සේරම පිච්චිලා යනවා. හැබැයි මාවී ගහ හොඳටම පිච්චිලා ගියත් ඊට පස්සේ මුල් වැහි වලට කුරුල්ලෝ දාලා පඳුරක් එනවා. ඇවිල්ලා දෙසැම්බර් වල තමයි පීදෙන්නේ. දෙසැම්බර් වල තමයි. ඒක ජනවාරි අගේ එක කපන්නේ. ඒතකොට දෙසැම්බර් අර සූර්යාගේ ක්‍රියාකාරීත්වය නෝ පීදෙන්නේ. හොඳයි. එතකොට සෝම්පාල මහත්තයා දැන් ඔය මාස ක්‍රමයේ තියෙන්නේ දුරුතු නවම් මැදින් වක් වෙසක් පොසොන් ඇසල නිකිණි වප් බිනර වප් ඉල් උඳුවා. ඔව් දැන් වප් මාසේ තමයි වැඩිම වැස්සක් වැටෙන්න පටන් ගන්නෙ. එතකොට අපි අර මාවී හරි හාරමාසී හරි බාලවී හර අර මුලින් ඇඩ්ජස්ට් කරගෙන ඒ වප් මාසේ මහවැහි වලට ඔරොත්තු දෙන්න ගොයම් පඳුර තියෙනවා. අපි ආපහු කිව්වොත් මුලින්ද
දුරුතු නවං මැදින් බක් වෙසක් පොසොන් ඇසල නිකිනි විනර වප් ඉල් උදුවක්. ඔය තමයි මාස 12. මාස 12. හරි. එතකොට මේ ඇවිල්ලා අපේ හෙළ ක්‍රමයට අවුරුද්ද මාස 12 හඳුන්වන ආකාරය. එතකොට අපේ මිනිස්සු තමයි මේ විදිහට මාස හැදුන්නේ. බක් මහ කියලා හැදුන්නේ, පොසොන් මහ කියලා හැදුන්නේ, මාස කියලා හැදුන්නේ. ඊට පස්සේ ඒ වගේම අපි වප් මගුල ගැන අහලා තියෙනවා බුද්ධ කතාවත් එක්ක බුද්ධ භෝගය වප් මගුල. එතකොට මේ කෘෂි කර්මාන්තයත් එක්ක රැඳී පැවතිච්ච වචන මේවා. ඔව් ඔව්. එතකොට මිනිස්සුන්ට හිතන්න තැනක් තියෙනවා වප් මගුල ගැන. එතකොට දැන් ඔබතුමා කියනවා වගා කරන කාලයක් තියෙනවා, අස්වැන්න නෙල්ල කාලයක් තියෙනවා. එතකොට මාවි අස්වැන්න නෙල්ලන්නේ බොහෝ දුරට දෙසැම්බර් පීදෙනවා ජනවාරි අග වගේ. ඒක ටිකක් අර වයස වැඩියෙන් මෝරන්න යන නිසා ජනවාරි අග. දැන් අපි බාල වේගන ජනවාරි මුලමත් පුළුවන්. ජනවාරි මුලමත්. ඔතන දැන් වෙන විශේෂ හේතුවක් තමයි දෙසැම්බර් මාසේ අපිට සීතල දැනෙනවනේ. ඒ සීතලට ගැබ්බර වෙන්නට ඕනේ. ගැබ්බර වෙලා කරලා ඉහිරෙන්නට ඕනේ. එතකොට දැන් ඔය ජාත්‍යන්තර සහල් පරීක්ෂණ ආයතනෙත් මම දැක්කා ඒගොල්ලෝගේ පරීක්ෂණ වාර්තාවල තියෙනවා මේ සෙන්ටිග්‍රේඩ් අංශකයකින් මේ උෂ්ණත්වය වැඩි වෙනකොට 16%ක් අස්වැන්න අඩු වෙනවා කියලා. එතකොට උෂ්ණත්වය අඩු සීතල කාලේ තමයි අර සංවේදී අවස්ථාව කියන්නේ මහබන්දිය පීදිලා කිරට නැමෙන අවස්ථාව ගත කරන්න ඕනේ. එතකොට ඒ අවස්ථාවට පීදෙන්න නම් තමයි අර කවිය කියලා තියෙන්නේ. එතකොට බාලවී නම් චුට්ටක් මුලින් අඩු කරගන්න ඕනේ, වැඩිමල් වී නම් මුලින් ඉස්සරහට යන්න ඕනේ කියන එකයි. මොනවිය වැඩ කළත් අපි දුරුතු නැත්නම් ජනවාරි මාසේ පෙබරවාරි මාසෙන් ඉස්සලා කපන්න. දැන් ඉස්සර මිනිස්සු අඩු මාසෙන් කපන්නේ කියන්නේ. ඒ අඩු මාසෙන් කපන්නේ කියන්නේ මාසේ වැරද්දක් කියන එක නෙමෙයි. ඊට ඉස්සලා කපන්න වැඩ කරන්න ඕනේ කියන එකයි. මේ සාමාන්‍යයෙන් මේ ජනවාරි අගවත් කපන්න පුළුවන් වෙන්නට වැඩ කරන්න ඕනේ. දැන් මේ අපි මේ ජනවාරි මාසේ කපන්නේ. ඒකයි මේ අස්වැන්න තියෙන්නේ. අපිට දැන් පෙන්වන්නේ අපි බොහොම සාර්ථකව අස්වැන්න බෙදලා තියෙනවා. ඔව් දැන් ඔය ඕකෙන් පහුවෙන්න අර 116 ගානේ කොච්චර අඩු වෙනවද අස්වැන්න. ඉතින් අස්වැන්න නැහැ කියනවා මිනිස්සු. දැන් මේ අස්වැන්න නෙලන දෑකෙදි ටික නේද? ඔව් ඔව්. මෙතන දෑකෙදි 3ක් තියෙනවා. ඔව් තව දෑකෙදි 5ක් තියෙනවා. හා. දැන් ඕක මම ගෙදර පාවිච්චි කරන දෑකැත්ත ඒ විදිහට මෙතෙන්ට දෑකෙත් මේ අලුතෙන් මම ගිය සතියේ මේ හදවගෙන ආවේ. දැන් දෑකැත්තක් දකින්න නෑ නේද? දැන් ඒ වුණාට මේ හැඩයට මම හදාන්න කියලා මේක මම හැදෙව්වේ කාඩ්බෝඩ් එක කපලම ගිහින් දුන්නා මේ හැඩේ ඕනේ කියලා. නමුත් මේක පෙන්වුවට එයා මේක පොඩි වක්ක හැඩයක් ඒකාකාරීව අපි දෑකැත්තක් ගැන පොඩි හැදින්වීමක් කරමු. ඔව්. දැන් මේ දෑකැත්ත ටිකක් දිගට තියෙන්න ඕන හේතුව මේ අපිට වැඩි කොන්ද පාත් කරන්න නැතුව ඔහොම කරලා හොඳ මිටක්. එහෙම තුන් පාරකින් මිට පිරෙන්නට ඕන. දැන් අපේ තියෙන කුරහන් කපන දෑකැත්ත. හුඟක් අය අර දෑකැත්ත මේ ලොකු වෙනකොට බයයි. පොඩි දෑකැත්ත තමයි හොඳ කියලා කියනවා. ඒක තියෙන කුරහන් කරලා කපන්නේ. ගොයම් පොකුරු කපන්නේ. ඒතර මේ දෑකැත්ත තමයි අපේ දෑකැත්ත. මේක රට දෑකැත්ත කියන්නේ ඉස්සර රටවල් වලට අපේ රට බෙදලා තිබුණා. ඒතකොට බෙදපුවාම රජුත් එක්ක වැඩ කරපු රටේ තමයි දියුණු ආම්පන්න හැදුවේ. එහෙන් ගෙන ආපු භෝගේ රට භෝග කියලා අනිත් පැති වල කියනවා. රට දෑකැත්ත කියලා මේක පස්සේ කාලේ කියන්නේ චීනය ආරම්භය මෙයා කළේ. දැන් මේ දෑකැත්ත චීනෙන් ගෙන්න පුළුවන්. ඒ කාලේ හැදුවේ අපේ රටේ රට දෑකැත්ත කියලා කියන්නේ සමහරට කොය මේ අපේ තියෙනවනේ මේ ওই දඹදිව හරි මොනවා හරි කියලා වෙනත් ඒ කියන්නේ රට ඇතුලේ රටවල් තිබ්බා. රට ඇතුලේ රටවල් තිබ්බා. ඒ රටවල හදලා නොදියුණු ප්‍රදේශ වලට ගෙනාවා. ආහාරي රජ්ජුරුවොත් එක්ක මේ දියුණු විදියට ඒ ගොවිතැන ගියා. එතකොට ඒ ගොවිතැන පිළිබඳව ගමරාල්ල දැනුවත් අය හිටියා. කල්යල් බැලුවා, නැකත් බැලුවා, හීගෙවුඩුම තිබුණා. ඒක උත්සව ශ්‍රීයෙන් කළා. නමුත් ওই හේන් වල දුෂ්කර පළාත් වල රාජානුග්‍රහයක් නැහැ. ඒගොල්ලෝ හිතෙන වෙලාවට කළා. ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් අර පැති වලින් ගෙනාවා. මේ ඒකයි එහෙම කියන්නේ. එතකොට දැන් සමහර අදත් මේ කුරහන් කපන දෑකැත්තෙන් ගොයන් කපනවා. එතකොට ඒකෙන් 7 සැරයක්වත් ඔහොම අරගෙන මිටක් ගන්න ඕනේ. ඒ මිට තමයි ඊට පස්සේ අපි අර උප්පිඩ වෙන්න දාන්නේ. ඉතින් මේකෙන් එහෙම නෙමෙයි අපිට මේ සිංහල විදික තියෙනවා. ඔහොම කරලා හුඟක් අරගෙන ඊට පස්සේ අතින් අල්ලලා මෙහෙම කරලායි කපන්නේ. දැන් දෑකැත්ත ඔහොම කරලා අරගෙන ඔහොම කවදාවත් අත කැපෙන්නේ නැහැ. දැන් නොදන්න කෙනා ඔහොම කරලා මේක අදිනවා. එදා මෙහෙම මුංගම් මෙතන කැපෙනවා ඉස්සෙල්ලාම. දැන් අපේ කවදාකවත් අත කැපිලා නැහැ ගෝයන් කපද්දී. දැන් ඒත් විශේෂත්වයක් තියෙනවා නේද? ඒත් තියෙනවා. දැන් රට දෑකැති. ඒතකොට රට දෑකැති කිව්වහම අපේ මිනිස්සුන්ට හිතන්න පුළුවන් මේක මේ චීනෙන් ඔය වගේ ඉන්දියාවෙන් ගෙනාව කියලා. නමුත් මේ රට ඇතුලේ තිබ්බ රටවල් වල. ඔව් ඔව්. දැන් අපේ ගම ඉස්සර පණුවස්නුවර රාජධානියට ඇති ගම. එතන තියෙනවා ගුරුවෙල කියලා. ගුරුවෙල කියලා කියන්නේ මේ රාජධානිය ගුරු කොට ගන්න
ඒ මේ ගොවිතැනේ ඔය ගොවිකම ඉස්මතු කරගෙන ගොවියෝ දැනුවත් කරන විදිහට වගා කරපු වෙල රජ්ජුරුවොත් එක්ක. ඒකේ උන්නු ඒ ගමරාල්ලයන් ගොවිරාල්ලයන් අපේ තාත්තලයන් පස්සේ අපි මේ වුණා. එතකොට අරවා පස්සේ නැතුව ගියා මේ දෙපාර්තමේන්තුව ඇති වෙලා. ඉතින් ওই පොහොර ඔය අභිජන්‍ය කරවියාවට පස්සේ අර දැනුම නැතුව ගියා. නමුත් අපි අර අහගෙන උන්නු දැනුමෙන් තමයි අපි මේවා කරගෙන යන්නේ. දැන් මේකේ 10 කත්ත ගත්තාම මේකේ මීටර දිගයි. දැන් මේක නම් මේ ඇගිලිත් තියෙනවා. ඒ මොකද අපිට කපාන ගියාම අපහසුයක් නැහැ. නැත්තම් මෙතන අපි බොහොම වෙහෙසක් දාලා මිට හිර කරලා අල්ල ගන්න ඕනේ. දැන් මේකේම අල්ලන්න ඕනේ හිමින් ගියත් මේක ලෙස්සලා යන්නේ නැහැ. ඉතින් ඕන විදියට කපාගෙන යන්න පුළුවන් තෘප්තිමත්ව. අර පොඩි 10 කත්ත මිනිස්සු දන්නේ නැතුව මෙන්න මෙතක් විතර ඇති මිට මේ කොච්චර මෙහාට ලෙස්සනවා. මේ 7-8 සැරයක් කපා ගන්න ඕනේ මේ මිටක් හදා ගන්න. ඉතින් කල්පනා කරන්න මිනිස්සුගේ දියුණුවක් නැහැ. මේ දැකත් වෙනස ඒකයි. ඒක තමයි. එතකොට ඔච්චර හොඳට දැකත් හොඳට දිනනවා නම් හොඳ දැකත් නම් ඒක රට දැකත්තක්. දැන් අපේ මිනිස්සු දැන් රට දැකත්ත ගම චීනෙන් ඉන්දියාවෙන් ආවකල මේ රටේම විවිධ රටවල් වල රට ඇතුලේ තියෙන අභ්‍යන්තර රටවල් වල එකලා තිබ්බ ඔය අපි කිව්වොත් දැන් උඩ රට පහත රට සබරගමු රට ඔහොම කියනවනේ. එතකොට මේ හොරෝපතන මේ පැත්ත ඇවිල්ලා වෙනම රටක්. ඊට පස්සේ දකුණු පැත්තට යනකොට වෙනම රටක් උතුරට යනකොට වෙනම රටක්. රට ඇතුලේ රටවල් තිබ්බවට අපේ පුස්කොළ පොත්පත්වල තියෙනවා. කොහොමනොත් ඉතින් වෙන පැත්තක දැන් අපි ගත්තොත් අර ඉස්සර රටවල් හුඟක් කියන්නේ ජන කණ්ඩායම් වෙන් කරලා තියෙන්නේ ඒ මිනිස්සු කරපු රැකියාව අනුවනේ. එතකොට වාහන කර්මාන්තයේ මේ යකඩ කර්මාන්තයේ මේව හදලා අනිත් පැතිවලට ගෙනහිල්ලා තියෙනවා. ඉතින් එතකොට දැන් ඕක අමුත්තක් විදියට පරණ පරම්පරාව දරගෙන කියනවා රට වැඩ කරන්න යන්න එපා කියලා. ඒ රට වැඩ කියලා කියන්නේ අපේ රටේ වෙන පැත්තක මේ ගෙනා මේක නూరు නිසා කියනවා රට වැඩ කියලා ඒකට. ඉතින් ඒක තමයි ඉස්සර ක්‍රමේ දැන මේ එතකොට ගුරු වෙලා සිටෝ දැන් අපේ ගම නෙල්ලි වැව ලොකු වැවක් තිබිලා තියෙන්නේ. ඊට පල්ලෙහා මාවි වෙල. ඊට පස්සේ මාවි වෙල හන්දි කියලා දැන් තියෙනවා. මාවි වෙල නෑ දැන් මාවි නෑනේ. දැන් වෙලට කියන්නේ මහ වෙල කියලා. මහවි වෙල කියන වී කියන එකම මහ වෙල. එතකොට මේ නෙල්ලි වැව කැඩලා කඳු වලට අල්ලලා ලොකු වැවක් තිබිලා තියෙන පඩාවෙන් වතුර සපයලා තියෙනවා. ඒ ඇල මාර්ගයේ තියෙන වරාය, වැලිකඩ, ඒ ඔරුපාරු අපාර ඒකට ආශ්‍රිතව තමයි තියෙන්නේ ගුරු වෙල කියන එක. ඔය ගුරු වෙල ගාව අපි දන්න කාලෙත් අන්දරේ එහෙම හිටියා. අන්දරේ කියන්නේ ඒ කාලේ හරක් වෙදකම් කරපු කෙනා. ඒ ගෙඩි වලට මතුරනවා, දත් කැක්කුමට මතුරනවා, අත් බේත් දෙනවා. උණක් හැදුනහම එයාගෙන් තමයි බේත් ගන්නෙ. පස්සේ අර කපටියෙක් හරි විහිළුකාරයෙක් හරි කියලා අර පොත්වල ලියලා ඒක වටිනාකම නැතුව කියන්නේ. එතකොට දැන් මේ එහෙම අපි පොඩි කාලේ ඒව තිබුණා. එතකොට ඒ ගුරු වෙලේ තිබුණු දැනුම තමයි අපිට මේ යන්තම් මේ කාන්දු වෙලා තියෙන්නේ. මහදන මුත්ත ගැන අපහාසයට උපහාසයට ලක් කරා වගේම ඔව් අන්ද්‍රේ ගැනත් හොඳ දැනුමක් තිබ්බ කෙනෙක්. හොඳ දැනුමක් ඒ කාලේ වෙද මහත්තයා. හරකුන්ටත් වෙදකම් කරනවා මිනිස්සුන්ටත් වෙදකම් කරනවා. එයා වැඩ කළේ නැහැ. එයාට ගම් ආහාරෙම තියෙනවා. එයාට අර සාමාන්‍යයෙන් ඒකට ඉතින් බුලත් අතේ තියලා මොන හරි දෙනවා. යනකොට දෙල් ගෙඩියක්, කොස් ගෙඩියක්, හාල් ටිකක් දෙනවා. යනවා අරන් යනවා. ඒවෙන් තමයි අර කියන්නේ ඊළඟට මේ දැන් මේ ගමේ වෙන කෙනෙකුට ඉතින් හාල් පොඩ්ඩක් දුන්නට එයාට වී මිටියක් දෙකක් දෙනවා. එහෙම. ඉතින් එයාගේ උදව්ව වෙනයි, මේගොල්ලෝගේ උදව්ව වෙනයි. ඉතින් ඒ වැදගත් මිනිස්සු ඉතින් විදාන්ලා හිටියා. ඉතින් එතකොට ඒ කාලේ හැන්දෑව එකතු වුණාම ওই ගොවිතැන් ගැන කතා කරනවා. අපේ පරණ ගේ තිබුණේ ගෙවල් වටේක් රවුමට. උඩින් කන්ද මේ පැත්තෙන් වැව. එතකොට ඉතින් හැන්දෑව ඒගොල්ලෝ කතා කරන්නේ ගොවිතැන් ක්‍රම ගැන. ඔව්. දැන් ඒගොල්ලෝ ඉස්සරලාම මේකේ මුල් කාලේ කිව්වේ මේකේ ආස්වැන්න අඩුයි කියන එක. කවුද කිව්වේ? ඔය ගොවියෝ මේක වැඩ කරන්නේ නැත්තේ. හැබැයි ඉතින් ඒ කාලේ මේකට මෙලපොලක් තිබුණේ නැහැ, දැනුමක් තිබුණේ නැහැ. මේක වැදගත්කම යට ගිහිල්ලානේ තිබුණේ. අර අපි වායි කියපු දෙනෙක් ඕක වැඩ කළාට අපි කවදා හරි මේක ඉස්මතු වෙයි කියන අරමුණෙන් තමයි අපි වැඩ කළේ. වැඩ කළා රැග්ගත්තා මේක. රැග්ගන මෙයා කරගත්තා. ඒක වීවගාය විශේෂත්වයක් තියෙන දැන් මේ මාවි විශේෂයක් හොයාගත්තනේ. අපි 4 මාසෙ මොනවා හරි වැඩ කළයි කියමුකෝ. ඕක දිගටම වැඩ කරගෙන යද්දී අර දක්ෂ ගොවිකම ගොවියා ඕක නිරීක්ෂණය කරපුවම ඕකේ එක හාල් ඇටයක අර පරණ ජානයක් මතුවෙනවා. ඒ කරල එක ඇටයක් වෙනස්. ඒක ඊළඟ සැරේට වුණාම ඒකෙන් එනවාට පරණ කරලා. ඒ විදිහට අපිට 4 මාසි වර්ග සේරම බෝ කරගන්න පුළුවන්. දැන් මාවි වැඩ කළාම දැන් මේ පොකුරු මල් කියන එක දැන් ඔයා දැක්ක එක කහ පාට වගේ වියන්නේ. දැන් අදමයි කුඹුරු තියෙන ඕකේ රතුම පාට පොකුරට හැදිලා එකක්. දැන් මම අවුරුදු 7ක් ඒක වැඩ කළා. දැන් මේ 7 වෙනි අවුරුද්දේ තමයි මේ අර රතු පාට එකක් මතුවෙලා. යන්න ඒක එතකොට ඉස්සර තිබුණු වර්ගයක්. අර ජානයක් ආවා. දැන් එක පවුල් වල කළුවයි ඉන්නවා, සුදු කෙනෙකුත් එන්නේ.
එයාගේ අත්තමුත්ත කාලේ ජානයක් ඇවිල්ලා එයා වෙනස් වුණා. ඒ වගේ මේ වී වල අර පරණ වර්ග ටික අපිට හොයාගන්න පුළුවන්. හැබැයි ගොවි මහත්මයා ඒක වෙනස් කරලා වෙනම වවලා අනිත් අයට දෙන්නට ඕන. ඉතින් මේ වියත් එහෙම එකක් තමයි. දැන් මේකෙන් දැන් මම මේ සැරේ වී වර්ග 3ක්. ඔය එකක් තමයි නීලගිරි සම්බා මතුනේ. දැන් කරා කීපයක් තියෙනවා මයි කුඹුරේ මම ඒක ගොවින්ට දෙනවා හරි ගස්සලා. දැන් අනිත් එක තමයි ඔය පොකුරු මල් එකේ රතු පාටමයි ඒකත්. ඒක ඔබතුමාට දුර්බැහැරන්ද ඉතින් පෙන්වන්න විදියක් නැහැ. මම ඒක කැඩුවෙත් නැහැ. මොකද ඒක කැඩුවොත් එහෙම අපිට විතර විවල තියා ගන්න ඕන. එතකොට ඔය වී වර්ග වල මේ ලොකු විවිධත්වයක් තියෙනවා. ඒකේ සුපරීක්ෂකාරීව මෙයා කරගත්තාම අපිට කනගාටු වෙන්න දෙයක් නැහැ. මේ වර්ග සේරම අපිට හොයාගන්න පුළුවන්. දැන් මම ඔය මාවි එකේ රතු එකත් හොයාගත්තා සුදු එකත් හොයාගත්තා. හැබැයි රතු එක මෙහා වැඩ කරන්න කැමති නැහැ. ඇයි මේ රතු අය කන්නේ සුදු එකනේ කන්න කැමති. ඒ හින්දා ඒක දැන් මම වැඩ කරන්නේ නැහැ. ගොවින්ද දීලා ආරමේ වැඩ කරනවා. මොකද මේ ඒවා ඒගොල්ලෝ ඊට පස්සේ අතපසු කරලා පස්සේ පොළොම කෙඩිලා නැහැ. ඉතින් ආයෙසරයක් දැන් ඔය වී කොච්චර හරි පොතු ඇරලා බලනවා රතු එකක් තියෙනවද කියලා. එතකොට රතු එකක් හම්බුනොත් ඔන්න ඒක වල්ගා කරපුවම රතුවමයි. ඒ කියන්නේ ඇතුළ රතු. මේ වියටේ ඇතුළ රතු නිවුඩ්. ඒකට දැන් ඉලුවක් තියෙනවනේ. දැන් ඔය මම කියවනේ අභ්‍යන්තර බාහිර ග්‍රහ බලපෑම කියලා. ඔය භෝගයකත් ඒ වෙනස තියෙනවා. භෝගයේ ඇතුල් පැත්ත අභ්‍යන්තර ග්‍රහය. ඒ කියන්නේ අපිට බඩ පිරෙන, අපිට රාගය ඇති වෙන, අපිට ශක්තිය එන, අපිට බලපොරේට ශක්තිය එන කොටස මැද්දේ ඒක අභ්‍යන්තර ග්‍රහයන්ගේ වර්ණ වලින් තියෙන්නේ. ඒ රස වලින් තියෙන්නේ. වටේ කොටස බාහිර ග්‍රහයන්ගේ වර්ණ වලින් තියෙන්නේ. ඒ රස වලින් තියෙන්නේ, ගුණයෙන් තියෙන්නේ. එතකොට බාහිර ග්‍රහයන්ගේ පොඩ්ඩයි තියෙන්නේ. දැන් බලමු රතු ආලක ඇතුළ සුදුයි රතු නිකන් පොඩ්ඩයිනේ තියෙන්නේ. අපි කොටක් දෙක පොඩ්ඩක් පැසුවොත් ඒ ටිකත් යනවා. ඉතින් මේ එතකොට දැන් එළවලුවක් ගත්තාම දැන් ඒකේ තද නිල් පාට කොටස වටේට තියෙනවා. මැද්දේ තියෙනවා තද සුදු පාට කොටස. අන්න අර බවබෝග කොටස තමයි ඒක බඩ පිරෙන්න අපිට තියෙන පිටි වැඩි. ඒකෙන් තමයි අපේ අර මොන ප්‍රඥාව නැතත් අපේ විඥාණයෙන් අපි අපේ දේ රැක ගන්න අනිත් එක්කනට ඊර්ෂ්‍යා කරන්න තරහ එන්න ඒ භවභෝගය අපිට වැදගත්. දැන් එතකොට මේ අපේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ මිනිස්සු හොඳ දේශපාලනඥයෙක් වුණත් පාර්ලිමේන්තුවට ගියා හොරකම් කරනවා කියලා මිනිස්සු බයිනවා. ආම්දුරු කෙනෙක් මේ මහාන කරලා අරවමයා කරපුවාම එයා ආම්දුරු කෙනෙක් නෙමෙයි වෙනත් ගිහියන් කර යුතු අකටයුතු කරනවා කියලා මිනිස්සු බයිනවා. මම දකින්න මේකට හේතුව තමයි මේ අපි භවභෝගමයි ඒගොල්ලොන්ටත් දෙන්නේ. භවභෝගමයි කන්නේ. බුද්ධ භෝග වගා කරන්නේ නැහැ. බුද්ධ භෝග වගා කරන්න දැනුමක් නැහැ. ආගමික නායකයෝ කියන්නේත් නැහැ. රජ්ජුරුවන්ට උපදෙස් දෙන ආචාර්ය මහාචාර්යෝ කියන්නේ දන්නේ නැහැ. ඉතින් අපි ආයේ ගොවියෙක් කෙනෙක් ගණන් ගන්න නැහැ. ඉතින් එතකොට බුද්ධිමතෙක් පහළ වෙන්නේ නැහනේ. අර බලපොරේට ඇති වෙන රාගය දේශය මොහේ තියෙන කෙනෙක්මයි ඇති වෙන්නේ. මේ ආහාරය මුල් වෙන්නේ ඒකට. ඊළඟට ඒකටත් අර විපරීත කරනවානේ රසායනික දානවා පොහොර දානවා ආරම්භය කරපුවාම ඒ ගුණයක් අඩු වෙලා ඒක එයාගේ ඉන්ද්‍රියක මොකක් හරි අඩුපාඩුවක් ආබාධයක් ඇති වෙන්නේ. ඉතින් ওই ආහාර ටික නිවැරදි කර ගැනීම කරන්නේ නැතුව රටක් හදන්න බෑ. ආහාරය මුල් වෙනවා. ඉතින් මේ ගැඹුරු දෙයක් තමයි මේ ආහාර නිෂ්පාදනය කියන එක වෛද්‍ය වෘත්තියට වඩා වැදගත්. ආහාර නිෂ්පාදනය ගොවිකම කියන එක. ඒකෙත් ගොවිකම කියන එක. ගොවිකම කියන එක අපිට ලොකු පරිශනාගාරයක් ඕනේ නැහැ උගන්වන්න. මේ කුඹුරයි දන්න කෙනයි විතරයි ඕනේ. ඉතින් ඕන කෙනෙකුට මේක කරන්නත් පුළුවන්. ඒක ඔව්. එතකොට දැන් සෝම්පල මහත්තයා දැන් මේ වෙනකොට අස්වද්දපු කුඹුරු මේ අස්වද්දලානේ තියෙන්නේ. අනුරාධපුර පැත්තේ මේ පැත්තේ. එතකොට මේකේ අස්වනු නෙලනකොට කොහොමත් අප්‍රේල් මාසේ වගේ වෙනවා නේද? ඔව් සමහර අයගේ වෙනවා. ඉතින් පහුවෙලා අර ජලාශාස්ත්‍රිතෝ එහෙම හුඟක් පහුවෙනවා. ඔව්. එතකොට දැන් අලුතෙන්ම ගොවි මහත්තයෙක් තමන්ගේ කුඹුරේ මේ මාවී වර්ග මේ දේශීය සහල් වර්ග වගාවට යොමු වෙනවා නම් මුලින්ම මොකද්ද මේකේ තියෙන ක්‍රියාපටිපාටිය මොකද්ද කොහොමද වෙන්නේ? ක්‍රියාපටිපාටිය දැන් අපි හිතමුකෝ ගමක යායක එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් හොඳ මේ කියන දේ අහගෙන අනිත් අය මෙහෙව ගන්න පුළුවන් අය. එතකොට එයා මේ කල්යල් බලනවා කියන්නේ මොකද්ද? කල්යල් බලනවා කියන්නේ නිසි කාලට වගා කිරීම. දැන් අපි කියන්නේ නිසි කාලට වැහි ලැබේවා කියන්නේ. ඒතකොට නිසි කාලට වැහි ලැබුණාට වැඩක් නැහැ නේ. පහුවෙලානේ වැඩ කරන්නේ. ඉතින් ඒ ගාථාව විතරක් කිව්වට නෑ නිසි කාලට ගොවිතැනත් කරන්න ඕනේ. එතකොට දැන් අපේ රටේ පැහැදිලිව කන්න දෙකකට මේ කාල ගුණය එහෙම නැත්නම් දේශ ගුණය හැදිලා තියෙනවා. ඒක තමයි කන්න දෙක වෙනස් වෙන්නේ ඉඩෝරකින්. එතකොට ඉඩෝරේ ආවනම් ඊට පස්සේ අපිට ඒකේ වල් කොටන එක හරි මේ ඒ වගේ පුලුස්සන එක හරි එහෙම නැත්නම් ඒක තෝරා බේරා ගන්න එක ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට හාන්න පුළුවන් වෙච්ච ගමන් හාන්න ඕන.
ඒතර වැස්ස වැටිලා වතුර මෙයා කළා මාසයක් කමාරක් ගියාම සුළු මාස ගානක් තියෙන්නේ. ඊළඟ කන්නේ මැද වෙනවා. ඉතින් එතකොට එහෙම දැනුමක් තියෙන්න ඕන. ඒකට තමයි කියන්නේ කල්යල් බලනවා කියලා. ඒතර කල්යල් බලද්දී පංචාංගය සුද්ධ කරගන්න ඕනේ. පංචාංගය කියන්නේ දිනය, නැකත, යෝගය, තිතිය, කරණය. ඔය පහ සුද්ධ කරපුවාම මුලින් තියෙනවා දින කීපයක් වගාවට සූසු. සීසාණ්ඩ සූසු. ඊළඟට වීහින්ද සූසු. එතකොට ඒ අනුව අර ඉඩෝරේ ඉවර වුණු ගමන් අක්වැස්ස මහවැහි එන්නේ ඉස්සලා මදවැහි යන කාලේ මේ බිම සකස් කරගෙන අර මේ පංචාංගයේ අනුව දිනය සුද්ධ කරගෙන ඒ දිනේ වපුරන්නට ඕනේ. එතකොට ඒක තමයි වප් මාස පුරා වපුරන් කියන්නේ. වප් මාසේ හොයාගන්න ඕන දින. එතකොට දැන් මේ හාන්න පටන් ගන්නකොට ලිත බල්ලා අහවල් දවසේ වපුරන්න කියලා තීන්දුව තියෙන්නට ඕනේ. එතකොට එහෙම නැතුව ආවට ගියාට බෑ. දැන් මට මේ ගිය සතිය අහනවා අර මාතලේ කෙනෙක් මේ දැන් වපුරන්න නැකතක් හදලා. මම කිව්වා මාතේ දැන් නැකත් හදන්නේ නැහැ. දැන් වපුරන්නේ නැහැ. දැන් අකාල. දැන් පෙබරවාරි මාසේ කුඹුර නිදහසේ තියෙන්න ඕනේ. අර දේශගුණ විපර්යාසයට ඔරොත්තු දීලා ඒක ඊළඟ සැරේට සූදානම් කරගන්න අපි නිදහසේ තියන්න ඕනේ. ඊට පස්සේ පෙබරවාරි මාස පහුවෙලා මාර්තු මාස තමයි අපි වහනේ වරමේවා කරලා අප්‍රේල් මුල වපුරන්න ඕනේ. ඉවසීමක් තියෙන්න ඕනේ. ඉවසීම තියෙන්න ඕනේ. දැන් එයා දැන් මං නැකතක් හදලා දුන්නාට සාර්ථක වෙන්නේ නැහැ. මොකද හේතුව දැන් වගා කරපුවම දැන් මේ උපරිම මේ කෘමි ගහනේ වැඩි වෙලා තියෙන. දැන් මේ වෙලාවේ අපි ගපුවම මේ කෘමි අතරමං වෙනවා. කාගේ හරි පැලපතක් තියෙනවා ඒගොල්ලෝ යන්න එපා ඒකට කන්න එපා. එතකොට අර ඉඩෝරේ ඇවිල්ලා ඒ කෘමි පරම්පරාව විනාශ වෙලා තියෙන්නේ. එතකොට ඒ වෙලාවේ අපි පැලපත හදා ගන්න ඕනේ කෘමිය බෝ වෙන්න ඉස්සරලා. එතකොට පහ වෙලා වැඩ කරන කෙනාට මේකෙන් එකා දෙන්න හරි බෝ වෙනවනේ. ඒක අපිට පෙවුන්නේ නැතුවට බෝ වෙනවා. අරකට ගහණයක් යනවා. එතකොට එයාට වල්නාශක වල් වෙනවා වල්නාශක කෘමි වෙනවා කෘමිනාශක භාවිතා කරන්න වෙනවා. එතකොට නැකත් හැදුවට වැඩක් නැහැ ඒ වෙලාවට. කන්න මුල. එතකොට දෙසරේ වැඩ කරන්න පුළුවන්. තුන් සැරයක් වැඩ කරන්න බෑ අපිට. තුන් සැරයක් වැඩ කළොත් ඒ යන ශ්‍රමයට මේ එහෙම නැත්නම් යන වියදමට සටලන් ලාභයක් යාට එන්නෙත් නැහැ පෝෂණයක් එන්නෙත් නැහැ වයි. එතකොට එන්න අස්වැන්න අඩු වෙනවා. එතකොට පළවෙනි මේක තමයි අර කල්යල් බලලා කොයි වෙලාවෙද වැඩ කරන්න කියන එක තෝරා බේරා පාදා ගන්නට ඕනේ. ඒක තමයි මුල්ම ඒක තමයි මුල් මේක. ඊළඟට කොහොමද බිම සරු කරගන්නේ? ඇයි සරු කරගන්නේ? දැන් මේකේ මාස 3ක වීසනම් මාස 2කමාරක් වියට හැදෙන්න හොඳට ඉඩ කට තියෙන්න ඕන, පෝෂක එන්න ඕන, ජලය එන්න ඕන. ඊට පසුබිම අපි හදන්න ඕනේ. වරින් වර වැහියනකොට අර යූරියා ගැහුවා වගේ සරු වෙනවා අපිට කුඹුර පේනවා. ඒක පේන්නේ අවබෝධයෙන් බැලුවොත්. එතකොට ඒකට අදාළ එයාගේ ගොවිකම. එයා කොහොමද කුඹුර සීසෑවේ, මඩකලේ, පදංකලේ, වී දැම්මේ ඔය සේරුම් බලපානවා ඒකට. ඉතින් ඒක කොච්චර කිව්වත් තේරෙන්නේ කළ පුරුද්ද දැනගන්න. කවුරුහත් එක්ක කරන්න ඕනේ. දැන් වෛද්‍යවරයෙක් වෛද්‍ය විද්‍යාලයෙන් කොච්චර ඉගෙන ගත්තත් අර දක්ෂ වෛද්‍යවරයෙක් එක්ක එකට වැඩ කරනනි සල්ලි කර්මාරම ඉගෙන ගන්නෙ. ඒ වගේ අර ඉගෙන ගත්තේ නැතත් මේක අර කර පුරුද්ද එන්න ඕන ගොවිතැන කරන්න. ඒක තමයි පළවෙනි වැදගත්කම. ඊළඟට ඕන කෙනෙකුට අකුරු කියවන්න පුළුවන් නම් මේ ලිතක් බලලා පංචාංගය සුද්ධ කරගන්න පුළුවන්. දැන් ඔය පරණ කට්ටිය කියලා තියෙනවා පංචාංගය ගැන මේ දිනයක් භාවිතා කරන්නේ ආවුස. දිනෙන් ආවුස බලාපොරොත්තු වෙන. ආවුස කියන්නේ මාස 3 වීසන මාස 3ක් ඒක රැකෙන්න ඕනේ. මාස 2කමාරෙන් මැරිලා පිච්චිලා ලෙඩ හැදලා ගියා නැති අපිට වැඩක් නැහැනේ. නැකතෙන් පාපය දුරු කිරීම. පාපය දුරු කිරීම කියන්නේ අපි කරපු අකුසලයක් හරස් වෙලා අර මේ භෝගේ විනාශ වෙනවා. එතකොට ඒකට උපාය උපක්‍රමය තමයි නැකතක් භාවිතා කරන එක. එතකොට තමුන්ගේ පව් තියෙන්න පුළුවන් අරකට හරස් වෙන්නේ නැහැ ඒක. ඒක සුබ නැකතකින් කරේ. ඒ සුබ කියලා 아무තු වචනයක් දැම්මට ඒක කාලයක් පමණයි. ඒ කාලයේ අර ග්‍රහයෝ තාරකා ඉර හඳ බලපෑම පොළොවත් එක්ක එකතු වෙන වෙලාවේ හොඳ වෙලාවක් කියන එකයි නැකත කියලා කියන්නේ. ඒ දිනේ නැකත යෝගය කියලා තියෙනවා. යෝග 27ක් තියෙනවා මාසෙකට. 27න් 10ක් තියෙනවා නරක යෝග. ඒ කියන්නේ යෝග කියන්නේ අර ග්‍රහය කැරකිලා යද්දී එක එක විදිහට සංයෝග වෙනවා. කැරකිලා යන ගමනේදී. ඒවා පොළොවට නරක කිරණ ගෙන දෙනවා. ඒ නරක යෝග 10 දැනගන්න ඕනේ. දැනගෙන නරක යෝග 10ක් නැති අවස්ථාවක තව යෝග 20 ගානක් තියෙනවානේ. 19ක් 18ක් විතර තියෙනවානේ. යෝග 27ක් තියෙනවා 10 නරක යෝග. ඒ නරක යෝගයන් නම් ඒක වෙනස් කරගන්න ඕනේ. එතකොට විවිධාකාරය වූ විශ්ව ශක්තියින් ඔව් දැන් හදේ ගමන තමයි බෙදලා තියෙන්නේ. හඳ මෙහාට මෙහෙම යනකොට එක තැනක් එක නැකතක්. තව තැනක් තව නැකතක්. ඒ කියන්නේ නැකත කියන එකේ ඇති එච්චර වැදගත්කමක් නැහැ අර කාලය. ඒ යනකොට මේ පොළොවට එන ආකාශික බලය අල්ලා ගැනීම තමයි පංචාංගයෙන් කියන්නේ. ඒතර මම කිව්වා දැන් දිනය කිව්වා, නැකත කිව්වා, යෝගය කිව්වා.
දැන් එක සැරයක් මගේ යාළුවෙක් හොඳ පොල් බිස්නස් කරන කෙනෙක් මගෙන් ඒ වෙලාවේ පොල් ගෙනිච්චා. මම පොල් එකතු කළා. මේ එකපාරම උදේ කිව්වා මේ සෝම්පාල මහත්තයා අද මට විවේකයි අද බිස්නස් මුකුත් නැහැ මම දැන් ලිඳක් කපනවා මට වෙලාවක් හදලා දෙන්න කියලා. මම බලපුවා අතිගණ්ඩ කියන නරක යෝගයේ තියෙන. අතිගණ්ඩ කියන නරක යෝගයෙන් වැඩක් කළාම වෙන්නේ බොහෝ විට මගේ අත්දැකීම අනුව මේ තමුන්ගේ අතපයට උපකරණයකට හානි සිද්ධ වෙනවා. මම කිව්වා අද නම් හදන්නේ නැහැ පුතේ කියලා. ඒක නෑ දැන් අද දැන් බැකෝ එකක් ඇවිල්ලා තියෙන්නේ. අපේම බැකෝ එක. මේ ඔය හදලා දෙන්නකෝ අද දවස් සුද්ධ කරලා කියලා මං කිව්වා ඉතින් මම වාගේ කියන්නේ මං සුද්ධ කරලා දෙන්නම් කියලා එයාගේ වෙලාවට ගැලපෙන්න වෙලාවක් හදලා දීලා මේ 11ට විතර හිනහවි මට කෝල් එකක් දෙනවා මම මොකක්ද හිනහ වෙන්නේ දැන් හොඳට වතුර ආවද කියලා නෑ මේ ඉස්පිරිතාලේ ඉන්නේ කිව්වා ඇයි කිව්වා මේ 10 හමාරට විතර නවත්තලා තේ එකක් බීලාම කියලා ගලක් මේකේ පෑදිලා මේ තේ බොන තැනට මොනවද කෑම වගේක් ගෙනවලු. එයාගේ ලොකු හොඳ බල්ලෙක් ඉන්නවලු කොටුවක දාලා බැඳලාලු ඉන්නේ කොටුව කඩාගෙන එනවට. ඒකට කෑම ටිකක් දැම්මලු අර ඒගොල්ලෝ කාපුවා. බල්ලා බැඳලා ඉන්න හන්ද කොහොස්ස දිග මදින්න මෙයා තල්ලු කරනකොට බල්ලා මෙතනින් හපලා එයාගේ බල්ලා. හපලා ඇදලාම අරගෙන ඉස්පිරිතාලේ ගියා. ඊට පස්සේ දැන් එයාගේ මේ නෝනා බයිනවලු කවුද වෙනකත් හදලා දුන්නේ කියලා. මං කිව්වා දැන් පැහැදිලි කරපන් කියලා මං කියුදේ ඊට පස්සේ ඇවිල්ලා පස්සේ වෙන දවසක ඉතින් ඉඳ කැපුවා ඉතින් අර අතිගණ්ඩ යෝගේ එතකොට ඒක දිනේ නැකත තෘතිය යෝගයේ අවසානයේ කර්ණය 11ක් තියෙනවා මාසිකට ওই කර්ණ 11න් කර්ණ 11 කියන්නේ කාලය 11 කර්ණයක් කියන්නේ මේ තෘතිය කියලා තියෙන්නේ තෘතිය කියලා කියන්නේ හඳ කලාවක් හඳ කලාව දෙකට බෙදෙනවා කර්ණ දෙකක් තෘතිය එකයි එතකොට ඒ තෘතියේ තියෙනවා සිංහ සහ දිවි කියලා කර්ණ දෙකක් ওই දෙක තමයි අපි ගොවිතැනේදී ගන්නෙ. දැන් මෙතන මේ අලි එනවා. අපි එනකොට මේ වෙලේ අලි අඩි හැමතැනම තිබුණා. ඒ කියන්නේ මේක මේ බීම සකස් කරන්න පෙර අපි ඇවිල්ලා බලනකොට ඉස්සෙල්ලා මම මේගොල්ලෝ වාහනයකින් මෙතෙන් එක්කාව එක්ක ඇවිල්ලා බැලුවා. එතකොට අපි අර පෙන්නුවේ මේ පළවෙනි අස්වැන්න මේ භූමියෙන් ගත්ත පළවෙනි අස්වැන්න නේද? ඔව් අලි අඩි තිබුණා. ඊට පස්සේ හරියට මේ අර කර්ණ වලින් සිංහ දිවි කර්ණ වලින් තමයි වගාව ආරම්භ කළේ. මම කිව්වා ඒගොල්ලන්ට හැබැයි වෙන මොනවා කළත් ඒගොල්ලෝ සමහර වෙලාවට අහන්නේ නැහැ. මේක එච්චර වැදගත් නැහැ කියලා මේක බලපාන්න ඕනේ. ඊට පස්සේ හැබැයි ඒගොල්ලොත් වැපුරුවේ මගෙන් අහපු සුද්ධ කරලා දුන්නු දිනවලමයි වැපුරුවේ. මමත් ආවා ඒගොල්ලෝ වැපුරුවේ. ඒ අනුව පුරුලෙක්වත් මේ කරලක් කෑවේ නැහැ. මේ සතෙක් කෙලවන්න මොනරු ගොඩ ඉන්නවා. දැන් ඔන්න මේ හිටියොත් පාන්දර මොනරු කෑ ගන්නවා. ඒක තමයි හරි පුදුම දැන්. ඔබතුමා පෙන්නපු අස්සන්න දැක්කට පස්සේ අපිට පේනවා සත්තුන්ගෙන් හානියක් වෙලා හානි නැහැ. හානි නැහැ. එතකොට මෙච්චර කුරුල්ලෝ ඉන්න මේ වනාලේ ඉන්න මේ පැත්තේ. ඔව් දැන් ඔය ටිකක් එහාට මෙහාට ගියොත් එහෙම පැල් හදාගෙන රකින්න කුඹුරු. අපි මේක ඉතින් මේ මමත් නෑ මම දැන් අද උදේ ආවේ. එතකොට මට හිතෙනවා දැන් සෝම්පාල මහත්තයා ඔබතුමා උච්චර ඔය දැනුම දෙනකොට දැන් මේ පළවෙනි අවස්ථාවනේ ඔබතුමා මට කියනවා යථාර්ථ අපේ නාලිකාවට කියනවා මිනිස්සුන්ට දකින්න මෙහෙම කිව්වට මේ දැනුම තව මේ රටේ වැදගත් මේ රටේ නිලධාරීන්ට පිරිස් වලට කියලා ඇතිනේ. කියලා තියෙනවා දැන් මම වයම් පළාතේ එක සැරයක් මම පුහුණු කිරීම ආයතනයක් මගේ හිතවතෙක් දාලා ඒකේ මම පුහුණු කරු විදිහට වැඩ කළා. ඒකට මට ගෙව්වේ හෙලිටාස් ශ්‍රී ලංකා කියන ආයතනයෙන් පඩි. ඒගොල්ලෝ මම කතා කරන එක හරි වැදගත් කියලා කොහේ කතා කළත් කමක් නැහැ ඔය අපි ඔයාලට පඩි ගෙවනවා කියලා මට මාස 5ක් පඩි ගෙව්වා. ඊට පස්සේ මේ ඒකෙදි වයම් පළාතේ ඒ වෙලාවට උන්නේ අය මහතුරු සේරම පුහුණු කළා මේ පිළිබඳව. ඊට පස්සේ මම අර මේ තියෙනවා මාතලේ සුළු අපනයන මේ අධ්‍යක්ෂ කාර්යාලය ඕකේ ඒගොල්ලෝ මම කැඳවලා සේවාස්ත පුහුණු වල හැම අයයි මහත්යෙන් පුහුණු කළා. නමුත් අහලා බලමු මොකවත් දන්නේ. ඒක තමයි ඔබතුමාගේ දැනුමෙන් ප්‍රයෝජන ගන්න මට තේරෙන්නේ නැහැ මේක ගොවීන්ගේ වරදද නැත්නම් මේ රටේ නිලධාරීන්ගේ වරදද නැත්නම් මේ සිස්ටම් එකේ වරදද මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන එක. හැබැයි පේන්න තියෙන්නේ ඔබතුමා සතුව මහා දැනුමක් තියෙනවා මේ අපේ රටේ වගාව පිළිබඳව මේ කුෂකර්මාන්තය මේ වීගොවිතන පිළිබඳව. ඉතින් මට අවශ්‍ය ඔබතුමාගේ දැනුම අපේ රටේ අන්ගොවීන්ට අනිකුත් ගොවීන්ට යන වැඩපිළිවෙලක් සකස් වෙන්න ඕනේ. සෝම්පාල මහත්තයා ඒක වෙනුවෙන් මම එන්නේ. මම දැන් අපේ 29 වෙනිදා වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහනදිත් ඔබතුමාට දේශනා දීලා මේ ගැන ඒ පළාතේ ඉන්න මිනිසුන්ව දැනුවත් කරන්න, ඒ ගොවි මහතුන්ව දැනුවත් කරන්න. මේව අහනකොට හිතෙනවා ඕන කෙනෙකුට ඔබතුමාගේ ওই කතාව බලනකොට හිතෙනවා ඇයි මේක අපේ රටේ අනිත් ගොවීන්ට මේක ඒත්තු ගන්නන්න බැරි මේ ක්‍රමවේදය පිළිබඳව. එතකොට ඉදිරියේදී ඔබතුමාගේ සැලසුම් තියනවාද මේක තවත් මිනිසුන්ට දෙන්න මේක කියලා දෙන්න. දැන් අපි මේ වැඩසටහන නරඹුවාට පස්සේ මිනිස්සු ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ද ඔබතුමාව සම්බන්ධ කරගෙන ඒ ගොවි මහතුරුන් එක තැනකට ගෙන්නලා මේක රූපරාමු පෙන්නලා අපිට තිබීමේ හැකියාවක් තියෙනවද පැහැදිලි කරන්න?
පුළුවන් දැන් මේ දැන් මම අර කිව්වේ හෙලිටාස් එකෙන් මට බර පැන ගෙව්වා මම කොහේ හරි ගිහින් ගොවිය පුහුණු කරන්න ඕනේ. ඒගොල්ලෝ බලන්න ඒගොල්ලෝගේ තියෙන හිත හොඳකම. එතකොට මේ දැන් ස්විස් සෙන්ටර් කෝපරේෂන් කියලා ආයතනයකින් මට එහෙම කරන්න කියලා මට බයිසිකලයක්ත් දුන්නා. ඒ බයිසිකල තමයි අදත් මාගාව තියෙන්නේ. ඒගොල්ලෝ මේ කතා අහලා ඉවරලා මේ ගොවිතැන ගැන මෙයා කරලා ඉවරලා කරන්න කියලා. සෝත්සාහ සහාය වැඩසටහන කියලා එකකින් තමයි ඒගොල්ලෝ උදව් කළේ. ඉතින් නමුත් මම හුඟා ගොවි මහත්තුන්ට කියලා තියෙනවා මේක රසවත් කතාවක් විදිහට අහනවා ඊට පස්සේ මෙයා කරන්නේ නැහැ. ඕකට හේතුව මම දැකලා තියෙන්නේ මේකට හිත ඇති ගොවි කණ්ඩායමක් අපි නිතර ඇසුරු කරලා ඒගොල්ලෝ ගාව අනිත් අයට පේන්න මේක කරන්න ඕනේ. දැන් හොඳ තෝතැන්නක් තියෙනවා දැන් ගොවියෝ නාහෙන් අඬනවනේ පෝරණය කියලා. එතකොට ඒ හැම යායකම අඩු වශයෙන් එක්කෙනෙක්වත් අපිට හැම යායකම බැරුවයි අපි තෝරගන්න යායවල කීප එක ගොවියෝ කීප දෙනෙක් හැදුවොත් දිගට මේක කරන්න මේ අපේ කරවල දැක්කා වගේ දකින්න ඒගොල්ලොන්ට ඊට පස්සේ අපිට ඒක විකුණලා දෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියයි නොයෙක් ප්‍රශ්න විකුණන්න. වෙළඳ පොළ ගැන අපි කතා කරමු. වෙළඳ පොළක් මේ වෙළඳ පොළ කොහොමද මේක තියෙන්නේ? වෙළඳ පොළ දැන් අපෙන් මේ දවස්වල මේ ෆෝන් එක මම රෑට් ඕෆ් කරලා තියෙන්නේ වී නැද්ද කියලා අහන්නේ. ඉතින් අපි නෑ කියනවා. ඉතින් මේ වීදුමට අපිට ඒගොල්ලොන්ට දෙන්න බෑ. ඉතින් කවුරු හරි ගොවියෝ කරනවා නම් ඒ ගොවිය තොරතුරු දුන්නාම අර ගොල්ලෝ වෙලා රන් යනවා. අරගෙන යනවා. ඒ කියන්නේ ඉල්ලුමට වඩා කිලෝ 100න් උඩ දෙන්න පුළුවන්. දැන් මේ තත්ත්වය මත 150 වගේත් යනවා වී. සැපෙම මදි. මදි. සැපෙම මදි. ඉතින් ගොවිතැන් කරන්නේ නැහැ මිනිස්සු. ඕන තරම් අලෙවි කරන්නේ. ලොකු වෙළඳ පොළ අවස්ථාවක් තියෙනවා මෙතන. තියෙනවා. බොහොම සාර්ථකව බොහොම පිරිසිදුව. ඔව්. පවෙන් තොරව. ඔව් පවෙන් තොරව පුළුවන්. ඊළඟට හාල් විකුණන අයට දෙන්න පුළුවන් තමුන් හාල් කොටලා. ඉල්ලනවා. මිනිස්සු ගාව නැහැ. දැන් අද උදෙත් එද්දි මට අර වෙලෙන්දෙක් මට අපිට හාල් ටිකක් දෙන්න ඕන. මං කිව්වා මං හාල් කොටන්නේ නැහැ. හරි මෙහි කියලා. ඉතින් ඕන තරම් වෙළඳ පොළ තියෙනවා. ඉතින් දැන් මේ අපේ අවුට්ලට් වල විකුණන්න පුළුවන්. ඉතින් දැන් අපිට මේ වී ටික අද ඕනනම් දීලා තව ගොවියෝ ඉන්නවනේ ඒවා ගන්න පුළුවන්. දැන් මේ දෑකැත්ත හදද්දී මේ දැන් කවුරු හරි ගිහින් ඒ දෑකැටි හදන කෙනාට කිව්වම එයාට කැමති ක්‍රමයට තමයි දෑකැත්ත හදලා දෙන්නේ. නමුත් අපිට දැනුම් තියෙන අපිට ඕනේ මෙන්න මේ විදිහට කියලා එයාගේ මුල ගෙවනවා අපි මේ විදිහට හදලා දෙන්න කියලා කියන්න ඕනේ. අන්න ඒ වගේ තමයි දැන් කුඹුරක් හානකොට අපි කියන්න ඕනේ මෙහෙමයි හාන්න ඕන කියලා. දැන් එහෙම එකක් නෑ. ආණ්ඩුවේ නිර්දේශයකුත් නෑ, ගොවියගේ නිර්දේශයකුත් නෑ. ට්‍රැක්ටර් කාර්යය හාලා යනවා. පස්සේ අර ගොවි මහත්තයා තියෙන ටිකක් එයාට බැන මේම කරලා තියෙන වැඩක් නෑ හරිම කියලා ඒත් ඒක යනවා. එතකොට මෙතන ලොකු අඩුපාඩුවක් තියෙනවා. දැන් මේ හී 3ක් හැවනම් 3ට රුපියල් සාමාන්‍ය මේ 10000ක් වයි ගන්නේ. හී 3 3 වෙලාවක අහන්න ඕනේ. ඒ 3 වෙලාවක අහන්න ඕනේ. එතන ට්‍රැක්ටර් කාර්යය හිතන්න එක සැරේ ආවම 3ම අහලා ගියාම එයාට අර සල්ලි හම්බ වෙනවා. ඒකෙන් අරමුණ ඉස්ත වෙන්නේ නැහැ. දැන් හීයක් අහනකේ අරමුණක් තියෙනවනේ. ඒ අරමුණ තමයි ඒක දන්න එක තමයි ගොවිකම කියලා කියන්නේ. ඒ ගොවියා දන්නේ නැහැ මේකේ අරමුණ. එයා හිතේ මේක හොඳට මඩ වුණා හරි කියලා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. දැන් බින් නගනකොට මේ අපි කරන්නේ මේ ඕක හැවෙන එකේ අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි මේකේ තියෙන උඩ තියෙන දේවල් සේරම යට කිරීම. පසට එකතු කිරීම. එතකොට එහෙම කරද්දී පස බුරුල් වෙන එක අපිට එන අමතර ඵලයක්. ඊළාට උඩ ඒවා යට ගිය නිසා අර යට ඉන්න පණුව හරිය මේ හාද්දි ටිකක් කැපෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝගේ පැටවු හැදිලා අරව ආහාරයට අරගෙන උන්ගේ ගහණය වැඩි වෙනවා. ඒතර ගහණය වැඩි වෙනවා ඒගොල්ලෝ පස කළු කරනවා. ඒ ස්වභාවයෙන්ම කළු වෙනවා. දැන් අපි හැවට පස්සේ ටික කාලයක් ගිහින් කුඹුරාට ටිකක් කළු වෙලා. ඊට පස්සේ ඒකට අපි කාලයක් දෙන්නට ඕනේ. අඩු වශයෙන් දවස් 15ක්වත් දෙන්නට ඕනේ. එතකොට අපි කියමු දවස් 10ක්වත් දුන්නයි කියලා. ඊට පස්සේ ඔන්න ඊළඟ හීය අහන්න ඕනේ. එතකොට ඊළඟ හීය අහනකොට මේ අර ඉස්සල්ලා අහපු හී කටස්සෙන් වල් උඩට ඇවිල්ලා තියෙනවා. නියර අද්දර පොඩ මේ වෙලා තියෙනවා. ඒවා ගොවි මහත්තයා ඒවා මේ කපලා මේවා කරලා හොඳ නිමාවක් ගන්න ඕනේ. දෙවෙනි හීය අහපුවම ඔන්න හොඳ මඩ. ඒත් තැන් වල වල් පොඩ්ඩක් තියෙන්න පුළුවන්. ආයෙත් දවස් 10ක් අරින්න ඕනේ. දවස් 10 අරපුවාම දැන් අර පණු ගහනයත් ඇති වෙලා මඩත් හොඳට පදම් වෙලා මේ සමහරට කුඹුර ගාමින් යනකොට මඩ කුයිලෙනවා. ඒ කුයිලට ගොවියෝ හරි ආසයි. ඒ කුයිල ආවේ නැත්තම් මඩ පදම් වෙලා නැහැ. සමහරට ඔබතුමා ඒක දැනගෙන තියෙනවද දන්නේ අපිට නැති වෙලට යනකොට දැනෙනවනේ අපි කුඹුර වල ඉන්න නිසා. ඊට පස්සේ මේ තුන්වෙනි හී යහන්නේ ඒක පෝරු ගෑවත් ඇති සාමාන්‍යයෙන් හැවත් ඇති කුඹුර පදම් වෙලා නම් වී වපුරන්නේ අහවල් දවසේ කියලා ඊට දවසකට හෝ දෙකකට ඉස්සරලා. නැත්තම් මේ ඊට දවසකටවත් ඉස්සරලා තමයි හාන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ හොඳට මට්ටම් වෙලා මේ දැන් මේ කුඹුරේ දැක්කනේ අපි අර ලොකු ලියදු අක්කර භාගයට වගේ ලියදු හදලා තියෙනවා උඩට වතුර අල්ලන්නේ නැහැ. ඒ ඩෝසර් කාර්යය එහෙම කළාට මේ ඉතින් ලොකු යායක් නිසා
එතකොට තුන්වෙනි හීයෙන් කරන්නේ ඒක හොඳට අඟලක් වතුර බැඳනවා හැම තැනම මේවා කරන එක. එතකොට ගොවි මහත්තුරු ඉස්සර ගොවි මහත්තුරු නියර වටේටම කොටාගෙන යනවා. හීවල දැත්ත. කොටාන ගියාම වතුර පොඩ්ඩක් තියෙනවා වටේටම වතුර ගිහිල්ලා. එතකොට තමයි ගොවි මහත්තයා දැන් තැටිය වායි කියලා කියනවා. ඊට පස්සේ තුන්වෙනි දෙවෙනි තුන්වෙනි යප හොඳට මඩ ගානකට ඇවිල්ලා ඉතින් ඒකාකාරීව හැමතැනම ගොයම. අපි එක එකලේ හොඳට හීතුන වෙන වෙනම හාලා පස පදම් කළා. පස්සේ නයිට්‍රජන් කාරක ජීවීන් ඇති කළා. පසට යම් යම් දේ ගිහින් දැම්මම ඒ ගිහින් දාන එකෙත් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි දැන් ඉස්සර ඉඩෝර කාලේ වෙද්දී අපි වීලි ද්‍රව්‍ය ගිහින් දානවා. වීලි ද්‍රව්‍ය ගිහින් දැම්මයි කියලා අපිට පාඩුවක් එන්නේ අතු ගාලා එකතු කරපු කොළ අලු. එතකොට වත්තේ මොනවා හරි ගස් කොළන් වල මොනවා හරි අතු කැපුවා නම් ඒවා සේරම ගිහින් දාලා තියෙනවා. ටිකක් පිදුරු ගිහින් දාලා තියෙනවා. ඕක ටිකක් මල් වෙලාම ආයේ තියෙනවා. ඊට පස්සේ ඔන්න වැස්සක් දෙයක් ගියාම හානවා. හැවට පස්සේ වතුර බැඳලා අමු ද්‍රව්‍ය ගිහින් දානවා. අමු ද්‍රව්‍ය කියන්නේ ගොම, කුකුල් පොර, එද ගෙදර කුණු වලක් කොම්පෝස්ට් වලක් දාලා තියෙනවා. ඒවා දාලා වතුර බඳිනවා. එච්චරයි ඉතින් කුඹුරු පොර කරන්න. ඉස්සරත් කළේ එහෙම දැනුත් කළ යුත්තේ එච්චරයි. අර හීතුන වෙන වෙනම හැවා මේ පායන කාලෙට කුඹුරේ වේලුනට ප්‍රශ්නයක් නැති වේලි ද්‍රව්‍ය ගිහින් දැම්මා. පළවෙනි හී අහලා වතුර බැඳලා ඊට පස්සේ තෙත දේවල් ගොමාරවම ඒවා නයිට්‍රජන් තියෙන වේලුත් ඉහළට ගන්නවා. ඒතර වතුරේ තියෙද්දි ඔන්න දැන් අර මේ අර ආකාශික බලය එහෙම නැත්නම් කන්න මුල අහසෙන් පොළොවට එන මේ පෝෂක වායුන් ඇති වෙලා අර පසට උකා ගන්නවා. වතුරට ඇදිලා එනවා. වතුර තියෙන තැනට ඇදිලා එනවා. වතුර යට උකා ගන්නවා. උකාගෙන පොළොව සරු වෙනවා. ඒතකොට තමයි නයිට්‍රජන් කාරක පණුව හරියම වැඩි වෙන්නේ. ඕකේ මේ බුලත් කෙල ගහලා බලන ක්‍රමයකුත් තියෙනවා. මම බුලත් කෙල කෑවෙන්නේ නැති නිසා මට ඒක අල්ල ගන්න බැරි වුණා. බුලත් කෙල ගහලා බලලා ඒ වර්ණේ වීම අනුව පදම් වෙලා මදි. වපුරලා බෑ. තව 100ක් හාන්න ඕනේ. ආලා පදම් වෙන්න අරින්න ඕනේ කියලා ඒ මට මතකයි ඒ අපේ පැරණි අය කිව්වා. ඒක මට ඒක තේරුම් ගන්න බැරි මම බුලත් කෙල කෑවේ නැති නිසා. ඉතින් එතකොට අර විදිහට කරලා මේ බිමට දාපුවම හොඳට හැදිලා එනවා ඉතින්. හොඳට හැදිලා එනවා. ලෙඩ රෝග එන්නේ නැහැ. නෑ. ඉතින් මොකක්ද රහස කියලා අහන මොකක් හරි කරනවා ඇති කියලා. මම මේ ගිය සැරේ දැන් මිනිස්සුන්ගේ පෝරණ නැති බයනේ මම අර වටේට ඇල්බීසි අතු කැපිලා දැන් කපලා ඉවරලා ගොයන් පීදෙනවා වටේට දැම්මා මේ ඇල්බීසි අතු හේවන නිසා. මම දැක්ක ගොවි මහතුරු කීප දෙනෙක් දැන් ඔය ඇල්බීසි අතු කපලා දාලා තියෙනවා. මම ඇහුවා මොකටද කියලා. අයියා කරලා තියෙන හන්ද කිව්වා මිසක් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතේ විතර රහසක් ඇති කියලා. ඉතින් එහෙම සුළු සුළු දේවල් ගොඩාක් තියෙනවා. සෝම්බලමත ඔය වැලිලා ගිහිල්ලා තියෙන ඔය ක්‍රමවේද ඔය තාක්ෂණ ඔය ශිල්පීය දැනුම අපි අපේ රටේ අනුගත ගොවි මහතුරුන්ට දෙමු. ඒක තමයි ඒකයි විය යුත්තේ. ඔව් දැන් මගේ මේ මට මේ ඇවිදින්න පුළුවන් නම් මම ඕන තැනක ගිහිල්ලා ඉවරලා මේක මේ දැනුම දෙන්න කැමතියි. අපි මෙහෙම කරමු. දැන් මේ වැඩසටහන බැලුවට පස්සේ මුළු රටේම මේක බලන කොයි මාතුරුන්ට මේකට ඇත්තටම ඌමනාවක් තියෙන වසවිසෙන් තොරව මිනිස්සුන්ට වහකවන්න නැතුව හරි විදිහට බත සපයන්න පුළුවන් ගොවි මහතුරුන්ට කැමති ගොවි මහතුරුන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපේ දුරකථන අංකය අපි දානවා. අපි එක තැනකට රැස් වෙලා ඔබතුමාගේ දැනුම ලබා දෙන්න අපි වැඩපිළිවෙලක් හදමු. ඔව් දැන් ජනිත් මහත්තයලා එක්ක ඔය සංවිධානයේ වේගන යන නව රැල්ලක් ප්‍රවණතාවයක් තියෙනවානේ මේ ධර්මානුකූලව ජීවත් වෙන්න ඕනේ, කොයි තැන හොඳට කරන්න ඕනේ කියලා අන්න ඒ අය මුණ ගස්සන්න. එතකොට අපිට පුළුවන් මේ දැනුම නොවලහා ඒගොල්ලොන්ට දෙන්න. ඔතනින් කීප දෙනෙක් හරි උකහාගෙන මේවා කරා. එතකොට එයා වටේට කොපි කරන පිරිසක් ඉඳීවි. බුද්ධ භෝග නැවත අපේ හෙළෙයින්ට කන්න දෙන මත සපයන අවස්ථාවක් අපේ මේ රටේ නැවත නිර්මාණය. නැවත නිර්මාණය කරලා අපිට වී ගොඩාක් හොයාගන්න වී වර්ග ගොඩාක් හොයාගන්න පුළුවන්. හොයාගන්න පුළුවන්. දැන් මෙතන අර නීලගිරි සම්බා. බලන්න නීලගිරියේ ඉතින් අර කරුණු 200 ගානක් හම්බුණා කියනවා ඉස්සර කොහොමද මිඩිය නේද? මේ ඒකේ කරල් දෙකයි හැබැයි තියෙන මම ඒ කරල් කැඩුවේ නෑ මේ ඊට පස්සේ අපිට දැන් ඒකෙන් බෝ කරගන්න පුළුවන් වුණා. අපි ඒව කැමති ගොවීන්ට මේ කරන දෙක හරි දීලා මේක කරන්න පුළුවන්. හොඳයි. දැන් ප්‍රශ්න ඇති. දැන් ඔක අහන අය ප්‍රශ්න අහයිනේ. එතකොට ඒවත් දුරු කරගෙන අපි ඒගොල්ලෝ එයි සමාහයට කැඳවලා හොඳ දේශන කරමු. ඔව් දැන් ප්‍රශ්න ඇති මේක බලන්න. දැන් අපි කතා කරගත්තු විදිහට ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපි එකතු වෙලා මේ රටේ නැවත වසවිසෙන් තොර මේ බුද්ධ භෝගය මිනිස්සු අතර ප්‍රචලිත කරන මිනිසුන්ට කන්න දෙන්න අපි මේ රටේ ඉන්න සියලුම ගොවි මහත්තුරුන්ට මම යථාර්ථ වෙනුවෙන් ආරාධනා කරනවා. හෙළ ගොවි තැන පිළිබඳව අපි හෙළ වෙදකම ගැන කතා කරනවා, හෙළ ඉතිහාසය ගැන කතා කරනවා. ඉතින් හෙළ ගොවි තැන මේ රටේ අපේ අරමුණ මිනිස්සු වසවිසෙන් තොර ආහාර වේලක් ගන්න ඕනේ. ඒක තමයි අපේ අරමුණ. ඉතින් ඒ වෙනුවෙන් මෙතුමන්ලාගේ මේ අදහස් උඟක් වැදගත්. අපිට පුරුදු කරලා තියෙන වැරදි දේ කරන්න. මිනිස්සු වගා කරන්නේ නිවැරදි බීජ වර්ග නෙමෙයි.
අපිට දැක්කට පස්සේ පේන්නේ බොහොම නිල්ලට වැවිලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒවා පොළවට නොගැලපෙන පොළවට අනවිනයක් වෙලා තියෙන තෙල් බෙහෙත් ගහලා තමයි ඔය අස්වනු ගන්න. ඉතින් ඊට වඩා මෙතුමන්ලාට එහා සමාන හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් නම් හිතකර විදියට ඒක තව කෙනෙක්ව දැනුවත් කරන්න අපි යථාර්ථ තුලින් උත්සාහ කරනවා. ඒකින්ද අපි ඉල්ලනවා ඔබ එකතු වෙන්න අපිත් සමග. අපි මෙතුමන්ලාගේ දැනුම සියලු ගොවි සංගම් වල පිරිස් මේක බලනවා වෙන්න පුළුවන්. අපිට කතා කරන්න මෙතුමන්ලාගේ දැනුම අපි ඔබට ලබා දෙන්න අපි උත්සාහ කරනවා. අපි මීළඟ වැඩසටහන් වලින් ඔබලාගේ ප්‍රශ්න සමග මෙතුමව හම්බෙන්න නැවතත් මේ උතුරු මැද පළාතේ හොරවපතහන්ට නැවත මේ වගා භූමියට අපි එනවා. ඊට පස්සේ අපි ඒ වැඩසටහන් මාලාවත් ඔබ වෙනුවෙන් අපි යථාර්ථ තුලින් ඉදිරිපත් කරනවා. එහෙනම් බොහොමත්ම ස්තුතියි. නමස්කාර රැඳී සිටින්න. මිත්‍යාවෙන් එහා යථාර්ථයට